නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඉතින් ඉරිදා උදෑසන අපි ඔබ ඊටම දයාවෙන් මුණ ගැහෙනවා සතියන්ත සීල භාවනා වැඩසටහන ඔබට සමීප කරමින්. ඉතින් අලුත් මාසයක් ආරම්භ වෙන මොහොත. ඉතින් කෙසේ වෙතත් ආපදා සම්පන්න වටපිටාවක තමයි අපිට සියලු කටයුතු ජීවිතයේ දෛනික කටයුතු පවත්වාගෙන යන්න වෙන්නේ. ඉතින් වඩාත් ධෛර්යයෙන් සිහියෙන් යුතුව කරුණාවෙන් දයාවෙන් මේ කටයුතු වල සමාදන් වෙන්න කටයුතු පවත්වා ගන්න ඔබට හැකියාව ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරගන්නේ. ඉතින් කොයි හැටි වෙතත් කොහොම වෙතත් තුනුරුවන පාමුලට පැමිණ ජීවිත ධර්මයෙන් අර්ථවත් කරගන්න තියෙන හැම මොහොතක්ම හැම විනාඩියක්ම ඊටම වටිනා විනාඩියක් බවට මොහොතක් බවට පත් වෙනවා. ඉතින් ඔබේ කලන මිත්‍රා විදියට ශ්‍රද්ධා රූප වාහිනිය වගේම ලක්කිරු ගුවන් විදුලිය ඔස්සේ සතියන්ත සීල භාවනා වැඩසටහන මෙතෙන් සිට අපි ඔබට සමීප කරන්න සූදානම් වන්නේ. ඉතින් අපට අනුකම්පාවෙන්ම පූජනීය මහා සංඝරත්නය මෙම අවස්ථාවන විට මැදිරි පරිශ්‍රයට වැඩම කොට වදාළ ගරුතර මහා සංඝරුවන අප හැම දිනම දෙපා නැමද ආදර ගෞරවයෙන් පිළිගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ඒ සමගම සීල භාවනා වැඩසටහනේ සදැහැති දායකත්වයේ සිහිපත් කරගන්න අපි අවස්ථාව උදා කරගන්නවා. ඕස්ට්‍රේලියාවේ සිඩ්නි මහමෙවුනා භාවනා අසපුවට සම්බන්ධ පින්වතුන් පිරිසක් විසින් මේ පින්කමේ උතුම් සදැහැති දායකත්වයේ දරනවා. ඉතින් මේ පින්වන්ත හැමදෙනා සිහිපත් කරගෙන ඒක රාශී කරගෙන පින්වන්ත ඔබ හැමදෙනාමත් කැටුව උදෑසන ධර්ම ශ්‍රවණය සිදු කරගෙන මේ අවස්ථාව උදා කරගන්න අපි සූදානම්. එහෙමනම් ගරුතර මහා සංඝරුවන නැවත ගෞරවයෙන් වන්දනමාන කොටගෙන ඒ පිණිස ආරාධනා කරගනිමු. ස්වාමීනි අපට අනුකම්පාවෙන් මෙතෙන් සිට උතුම් ධර්මානුශාසනාවන් සිදු කරන සේක්වා. සාදු 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 නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි සාදු 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 උතුම් පංචශීලයේ පිහිටන්න මා කීවාට පසු කියන්න මම සතුන් මැරීමෙන් වැළකීම නම් වූ සතුන් මෙරීමෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි සිල්පදය සමාදන් වෙමි සොරකම් කිරීමෙන් වැළකීම නම් වූ සොරකම් කිරීමෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි සිල්පදය සමාදන් වෙමි වැරදි කාම
කාම සේවනයෙන් වැළකීම නම් වූ වැරදි කාම සේවනයෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. සිල්පදය සමාදන් වෙමි. බොරු කීමෙන් වැළකීම නම් වූ බොරු කීමෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. සිල්පදය සමාදන් වෙමි. මත්පැන් හා මත්පැන් හා මද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම නම් වූ මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. සිල්පදය සමාදන් වෙමි. උතුම් තිසරණ සහිත වූ උතුම් තිසරණ සහිත වූ මා සමාදන් වූ මේ සීලය මා සමාදන් වූ මේ සීලය ශික්ෂාපද ගරුත්වයෙන් යුතුවම ශික්ෂාපද ගරුත්වයෙන් යුතුවම මනා සිහියෙන් යුතුවම මනා සිහියෙන් යුතුවම මම ආරක්ෂා කර ගනිමි. මම ආරක්ෂා කරගනිමි. මාගේ මේ සීලය මාගේ මේ සීලය මෙලොව යහපත පිණිසද මෙලොව යහපත පිණිසද පරලොව සුගතිය පිණිසද පරලොව සුගතිය පිණිසද අමා මහ නිවන පිණිසද අමා මහ නිවන පිණිසද හේතු වේවා. හේතු වේවා. වාසනාව වේවා. වාසනාව වේවා. සාදු සාදු සාදු. නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, තථාගත අරහත්තු සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපට පෙන්නලා දෙනවා සනාතාකෝ භික්කවේ විහෙරත මා අනාතා දුක්ඛං. සනාත පිහිට කොටගෙන වාසය කරන්න භාග්‍යතුන් වහන්සේව. ඇයි බුදුරජාණන් වහන්සේ අපට එහෙම වදාළේ? භාග්‍යතුන් වහන්සේ පිහිට කොටගෙන භාග්‍යතුන් වහන්සේගේ රැකවරණය ලැබමින් අපි ආරක්ෂා වෙන්නේ. අපි මේ ඉපදෙමින් මෙරෙමින් යන සසර ගමනින් සදහටම නිදහසින්. පිහිටක් නැති සරණක් නැති ජාතියකට
බුදුරජාණන් වහන්සේගේ පහළවීම නිසා භාග්‍යතුන් වහන්සේ අපට සරණක් වුණා. ඒ තථාගත බුදුරජාණන් වහන්සේ අපට පිහිට වුණා. ඒකයි භාග්‍යතුන් වහන්සේ නිතර අපට අනුශාසනා කළේ. භාග්‍යතුන් වහන්සේ නිතර අපට දේශනා කළේ. භාග්‍යතුන් වහන්සේම පිහිට කොටගෙන වාසය කරන්න. පින්වත්නි, මේ ලෝකේ අපි විවිධ දේවල් වලින් පිහිට පතනවා. විවිධ දේවල් වලින් ආරක්ෂාව පතනවා. අපි කැමති අසරණ වෙච්ච වෙලාවට තව කෙනෙක්ගෙන් පිහිටක් ලබා ගන්න. පිළිසරණක් ලබා ගන්න. මේ ලෝකයේ අසරණ මිනිස්සුන්ට පිහිට වෙන අය ගොඩක් ඉන්නවා. අපිට කරදරයක්, දුකක්, අපහසුතාවයක් වෙච්ච වෙලාවකට ඔබට සමාජයේ කටයුතු කරනකොට ඔබගේ යාළු මිත්‍රයෝ ඔබට උදව් කරනවා. හැබැයි ඒ උපකාරය తాවකාලික එකක්. ඒ පිහිට తాවකාලිකයි. නමුත් පින්වත්නි, තථාගත බුදුරජාණන් වහන්සේගේ පිහිට, ඒ ආරක්ෂාව, ඒ රැකවරණය අවසන් වෙන්නේ නිවනින්. මේ ඉපදෙන මැරෙන සසර ගමනින් සදහටම අත මිදෙන්නට ඒ මඟ කියලා දෙන්නේ ඒ භාග්‍යතුන් වහන්සේ. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් වෙන්න, ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවිකාවක් වෙන්න ඔබ වාසනාවන්ත වුණා. මේ ලෝකේ ලක්ෂ සංඛ්‍යාත, කෝටි සංඛ්‍යාත ජනගහනය අතුරින් සැබවින්ම ඒ තථාගත බුදුරජාණන් වහන්සේ හඳුනගන්නේ ටික දිනයි. ඒ තථාගත ධර්මය හඳුනන්නේ ටික දිනයි. ඒ රහතන් වහන්සේලා හඳුනන්නේ ටික දිනයි. ඒ අතරින් ඔබ මේ ලක්දිරණේ ඉපදිලා ඒ උතුම් තුනුරුවනම සරණ කරගෙන, තුනුරුවන පුදා උතුම් සීලයක පිහිටලා දන් දෙමින්, පුණ්‍ය ධර්මයන් රැස් කරමින් මේ මනුස්ස ජීවිතය తాවකාලික ලැබුණු අවස්ථාවේදී ප්‍රයෝජන ගන්නවා නම් ඒක ඔබ සියලු දෙනාම වාසනාවන්තයි. සැබවින්ම මේ ඇතින් අපි සියලු දෙනාම වාසනාවන්තයි. භාග්‍යවතුන් වහන්සේගේ පිළිසරණ ලබන්න පුළුවන් වුණු නිසා. බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනා අපි ශ්‍රවණය කරන්නේ, ඒ ධර්ම දේශනා, ඒ උතුම් සදහම් කරුණු අපේ ජීවිතයට ප්‍රායෝගිකව ගලප ගන්න. ධර්මයේ තමා තුළින් දකිනකොට තමන්ට සතුටක් උපදිනවා. ඒ ධර්මයේ ප්‍රතිඵල තියෙනවා. සම්දිටික වූ ධර්මයක්, සාක්කාත වූ ධර්මයක්. අද මේ පින්වුතුන්ට මේ හිමිදිරි උදෑසන, අද මේ සීල භාවනා වැඩසටහනේදී උතුම් බුද්ධ දේශනාවක් ශ්‍රවණය කරන්නට අවස්ථාව සැලසෙනවා. මේ උතුම් බුද්ධ දේශනාව අංගුත්තර නිකායේ 6 වෙනි පොත් වහන්සේගේ බණ්ඩන සූත්‍රය, කලහ විවාද ගැන බුදුරජාණන් වහන්සේ වදාළ දේශනාව. ඒ දවස්වල අපගේ තිලෝගුරු ශාන්තිනායක බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ සෙවැත් නුවර අනේපිඬු සිටුතුමාණන් විසින් කරන ලද ජේතවනාරාමයේ.
ඒ දවස්වල තේනකෝපන සමයේන සම්බහුලා බික්කු පච්චාබත්තම් පිණ්ඩපාත පටික්කන්තා. බොහෝ භික්ෂූන් වහන්සේලා පිණ්ඩපාතයෙන් වැළකීලා උපට්ඨාන ශාලායන් සම්නිසිනා සම්නිපතිතා. උපට්ඨාන ශාලාවට රැස් වෙලා. උපට්ඨාන ශාලාව කියන්නේ ස්වාමින් වහන්සේලා රැස් වෙන පොදු ස්ථානයක්. ඉතින් මේ ස්වාමීන් වහන්සේලා මේ පොදු ස්ථානෙට රැස් වුණා. රැස් වෙලා මොකද කළේ? බණ්ඩන ජාතා, කලහ ජාතා, විවාදාපන්නා. මේ ස්වාමීන් වහන්සේලා දැන් එකිනෙකා කෙරෙහි වාද කරගන්නවා. විවාදාපන්නා වාද කරගන්නවා. කලහ ජාතා කලහ කරගන්නවා. රණ්ඩු සරුවල් ඇති කරගන්නවා. අඤ්ඤමඤ්ඤ මුඛ සම්ති එකිනෙකා කෙරෙහි මුඛයෙන් විතුදන්තා විහරಂತಿ. වචන නැමැති ආයුධයෙන් විද ගන්නවා. දැන් බලන්න මේ බුදුරජාණන් වහන්සේ ජීවමාන වැඩ ඉන්න කාලේ මේ ස්වාමීන් වහන්සේලා දැන් මේ පිරිස එකතු වෙලා යම් කරුණක් මුල් කරගෙන වාද බේද ඇති කරගෙන වාසය කරනවා. ඒ වෙලාවේදී භාග්‍යතුන් වහන්සේ භාවනාවෙන් නැගිටලා මේ උපස්ථාන ශාලාවෙත වැඩම කළා. වැඩම කරලා ඒ පණවපු ආසනී වැඩ ඉන්නවා. දැන් භාග්‍යතුන් වහන්සේ මේ ලෝකේ සියල්ල දන්නවා. සියල්ල දකිනවා. තුන්කල් දකිනවා බුදුරජාණන් වහන්සේ. අතීත, වර්තමාන, අනාගතය. මේ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ ආසනයේ වැඩ ඉඳලා අහනවා කායනුත්ත භික්කවේ ඒතරයි කතාය සම්නිසිනා. මම වඩින්න කලින් ඔබ මොනවද කතා කර හිටියේ? කාචපනව අන්තරා කතා විප්පකාතාති. ඔබ මොනවද කතා කර හිටියේ කියලා අහනවා. ඒ වෙලාවේදී ස්වාමීන් වහන්සේලා පිළිතුරු දෙනවා. ස්වාමීනි අපි මේ දානි වළඳලා පසුපත පිණ්ඩපාතයේ මේ වැළකීලා මේ උපස්ථාන ශාලාවට වෙලා අපි එකිනෙකා වාද කරගෙන වාසය කළා. රණ්ඩු කරමින් වචන නැමැති ආයුධයෙන් වාද කර අපි මේ වාසය කළා. ඇත්ත ඒ ඇති සැටියෙන් භාග්‍යතුන් වහන්සේ ප්‍රකාශ කළා. ඇත්තම කිව්වා බුදුරජාණන් වහන්සේට. බොරු කිව්වේ නේ. තමන් ඒ වෙලාවේදී කරපු කාරණය භාග්‍යතුන් වහන්සේට ප්‍රකාශ කළා. දැන් බලන්න දැන් මේ සිදුවීම මේ ක්‍රියාදාමය අපට ධර්ම දේශනාවක් අහන්න දැන් මේ ස්වාමීන් වහන්සේලාට පින පෑදුනා මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න. යම් හේතුවක් මුල් කරගෙන ඒකට පසුබිම මුල් කරගෙන තමයි දේශනාව බුදුරජාණන් වහන්සේ කරන්නේ. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නකෝපන ඉදම් බික්කේ තුම්හාකම්. ඔබට මේ ගැළපෙන්නේ නැහැ කියනවා. මේ ශ්‍රද්ධාවෙන් ඔබ පැවිදි වෙලා තියෙන්නේ. සද්ධා ගාරස්ම අනගාරියම් පබ්බජිතානම්. මේ යම් කුල පුත්‍රයෙක් ගිහි ජීවිතය අතහැරලා ශ්‍රද්ධාවෙන් කිනුව මේ බුද්ධ ශාසනයේ පැවිදි වෙන්නේ. දැන් බලන්න දැන් භාග්‍යතුන් වහන්සේ ධර්ම දේශනා කරමින් චාරිකාවේ වඩිනවා. ගම් නියංගම් සිසාරා දෙවිමිනිස් ලෝකයාගේ යහපත වෙනුවෙන්. එහෙම ධර්මයේ දේශනා කරනකොට මේ ගිහි ජීවිත ගත කරන අයට ඒ ධර්මය අහන්න ලැබෙනවා. දැන් බුදුරජාණන් වදාළේ සෝතන් ධම්මං සුත්තා සද්දම් පටිලබති. ධර්මයේ ශ්‍රවණය කිරීමෙන් තමයි කුමක්ද උපදින්නේ? ශ්‍රද්ධාව.
ධර්මය අහන්ඩ අපිට ශ්‍රද්ධාව ඇති වෙනවා. ධර්මය ශ්‍රවණය කරන්න. මෙහෙම ධර්මය ශ්‍රවණය කරනකොට ශ්‍රද්ධාව ඇති වෙනකොට ගිහි ජීවිතේ ගත කරන කුලපුත්‍රයෝ ඉන්නවා. ඒ කුලපුත්‍රයන්ට හිතෙනවා මේ ගිහි ජීවිතේ දුෂ්කරයි. බාධක සහිතයි. අනගාരിക ජීවිතයක්. අනගාരിക කියන්නේ ගයක් නෑ. ගිහි ජීවිතයෙන් මිදෙනවා. මේ බුද්ධ ශාසනයේ පැවිදි වුණා නම් හොඳයි කියන සිතුවිල්ල ඇති වෙනවා. එතකොට දැන් මේ ස්වාමීන් වහන්සේලා දැන් මේ උපස්ථාන ශාලාවේ දැන් වාද කර ඉන්නවා යම් කරුණා මුල් කරගෙන. එකිනෙකා කෙරේ වචන නැමැති ආයුධයෙන් විදගෙන වාසය කරනවා. එතකොට මේ දැන් මේ කට්ටිය ශාසනයට ඇතුළු වෙලා තියෙන්නේ ශ්‍රද්ධාවෙන් නේද? ශ්‍රද්ධාවෙන්. ඒ ධර්මය අහලා ඒ බුදුරජාණන් වහන්සේගේ පැහැදීමෙන්මයි. ඒ ධර්මයේ කෙරෙහි පැහැදීමෙන්මයි. ඒ ආර්ය මහා සංඝරත්නය කෙරෙහි පැහැදීමෙන්මයි. එහෙම පැහැදිලා බුදු සසුනට ඇතුළු වෙලා මේ ඉන්නකොට තමයි මේ කලබගෑනිය ආරවුල ස්වාමීන් වහන්සේ අතර මේ සිද්ධ වෙන්නේ. ඒකට ශ්‍රද්ධාව නෑ කියලා කියන්න බෑ. මේ ශ්‍රද්ධාව තියෙනවා. එතකොට මේ ස්වාමීන් වහන්සේලා තුළ මේ විදිහට මේ ඇති වෙනකොට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මේ බුද්ධ ශාසනයේ භික්ෂුවකට ඒක නම් ගැලපෙන්නේ නෑ. මේක සුදුසු දෙයක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දසයි මේ භික්ඛවේ ධම්මා කරුණු 10ක් තියෙනවා. සාරාණීයා නිතර නිතර සිහි කළ යුතු ප්‍රිය කරන ප්‍රියභාවය ඇති කරන ගරු කරන එකිනෙකා කෙරෙහි ගෞරවය ඇති කරන සංඝහය තව කෙනෙකුට සංග්‍රහය පිණිස අයවාදාය විවාද නොවීම පිණිස සාමග්ගියා සමගි භාවයේ පිණිස ඒකී භාවාය සංවත්තති. එකම අදහසක් තුල වාසය කරන්න මේක උපකාර වෙනවා. කතමේ ලස. දැන් බලන්න මේ කරුණු දැන් අපි පිරිසක් විදියට ඉන්නකොට දැන් අපිට තනියෙන් නෙවෙයි ඉඳ වෙලා තියෙන්නේ. දැන් ඔබ ජීවිතය ගත කරනකොට ඔබට විවිධ ක්ෂේත්‍රවල කටයුතු කරනකොට විවිධ අය ඇසුරු කරන්න ලැබෙනවා. නානා පුද්ගලයෝ ඇසුරු කරන්න ලැබෙනවා. විවිධ අය. ජාතීන් අතර ජාත්‍යන්තරව කටයුතු කරනකොට ඒ වගේ විවිධ ජාතීන් ඇසුරු කරන්න ලැබෙනවා. මේ විදිහට කටයුතු කරනකොට අපි පිරිසක් විදිහට ධර්මයේ හැසිරෙන පිරිසක් විදිහට වාසය කරනකොට මෙන්න මේ කරුණ අපිට බොහෝ හිතසුව පිණිස පවතිනවා. වාද වලින් අත් මිදෙන්න එකිනෙකා කෙරෙහි ප්‍රියභාවයමයි උපද්දවලා දෙන්නේ. ගෞරවයමයි උපද්දලා දෙන්නේ. ඒක විවාදයේ පිණිස හේතු වෙන්නේ නැත. භාග්‍යතුන් වහන්සේ පළවෙනි කාරණේ විදිහට පැහැදිලි කරනවා ඉද භික්ඛවේ භික්ඛු සීලවා හෝති. පළවෙනි කාරණය භික්ෂුව සිල්වත් වෙනවා. බණ බුදුන්සේ ආරම්භක කරුණු විදිහට දේශනා කරන්නේ මොකද්ද? සීලය පැහැදිලි කරනවා. ප්‍රාතිමෝක්ඛ සංවර සංගතෝ විහෙරති. දැන් ඔබ සිල් සමාදන් වුණා. පංච සීලය. යම් කෙනෙක්ගේ දැන් සෝතාපට්ටි අංග උතුම් තිසරණේ ආරකාන්ත සීලය. මේ සෝතාපට්ටි අංගනේ. ඔබ මේ පුරුදු කරන්නේ සෝතාපට්ටි අංග. ඔබ සමාදන් වුණා පංච සීලය. ශික්ෂා පද 5ක් සමාදන් වුණා.
ගිහි කෙනාගේ නිත්‍ය සීලය තමයි පංචශීලය. සීලය කියන්නේ ශ්‍රේෂ්ඨ දෙයක්. දැන් බලන්න මේ සීලය බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. මේ සීලයට අයිති අංග සීලයේ තියෙන කොටස්. දැන් ඔන්න දැන් ප්‍රාණඝාතයෙන් වැළකීම කියන සිල්පද දැන් සමාදන් වෙනවා. දැන් පාණාතිපාතා වීරමණී සික්ඛාපදං සමාදියා. මම සතුන් මරන්නේ. මේ විදිහට දැන් සමාදන් වුණු සීලේ සංවර වෙනවා. සීලය යමෙක්ගේ පළදුනා නම් පළදුන ඉන්ද්‍රිය සංවරය. ඉන්ද්‍රිය සංවරය සීලයට උපකාර වෙනවා. ආචර ගෝචර සම්පන්නෝ. ඇවතුම් පැවතුම්. දැන් බලන්න මේ සීලේ කොටස් තමන්ගේ ඇවතුම් පැවතුම් ගමන බිමන කතා බහ සංවරයි. ඒකයි ආචාර ගෝචර සම්පන්න කියන්නේ. අනුමත්තේසු වජ්ජේසු බය දස්සාවි. සුළු අරදෙහි පවා බය දකිමින් වාසය කරනවා. ශික්ෂාපද කැඩුනොත් තියෙන බය කල්පනා කරනවා. ඒක වෙන හානිය කල්පනා කරනවා. සුළු වරදේ පවා චූටි වැරද්දක්වත් නොවී ඒක බය දකිමින් වාසය කරන සමාදාය සික්කතේ සික්ඛාපදේ. සමාදන් වුණු සිල්පද හොඳට ආරක්ෂා කරගෙන වාසය කරනවා. බලන්න මේ අපි රකින සීලය අපිට කොයි තරම් උපකාර වෙනවද කියලා. දැන් බලන්න දැන් ඔබ රැකියා කරන ස්ථානයේ ගමුකෝ. රාජ්‍යංශී හෝ වේවා පෞද්ගලිකංශී හෝ වේවා ඔබ රැකියා කරනවා. දැන් මේ රැකියා කරන ආයතනය තුල යම් කෙනෙක් ඉන්නවා නම් ප්‍රාණඝාතයට සම්බන්ධ. එහෙම නැත්නම් සොරකමට සම්බන්ධ. දැන් තමන් දැන් උදේ පාන්දර දැන් රැකියාවට යනවා. රැකියාවට ගියාට පස්සේ තමන්ගේ යම් අරගෙන යන යම් මුදලක් හෝ වේවා වෙන හෝ දෙයක් වේවා ඒක නැති වෙනවා නම් ඒ ඉන්න පිරිස අතර තමන්ට විශ්වාසයක් ඇති වෙනවද? විශ්වාසයක් ඇති වෙන්නේ අන්න බලන්න බුදුන් වහන්සේ වදාළේ. දැන් එතන එතකොට මෙයාට කල්පනා වෙනවා කවුරු හරි මේ වැඩ කරන තැන කවුරු හරි මේ තැන ඉන්නවා හොරකම් කරන කෙනෙක්. එතකොට ප්‍රියභාවය ඇති වෙන්නේ නැහැ ඔහුට ඇයිට. එකිනෙකා කෙරේ ගරු භාවය ඇති වෙන්නේ. සමගිය පිණිස එතන ඇති වෙන්නේ. විවාද නොවීම පිණිස ඇති වෙන්නේ. අසමගියක් ඇති වෙන්නේ. නමුත් යම් තැනක යම් ස්ථානයක ඒකට ඉන්න පිරිස තුල සීලය තුල වාසය කරොත් ඒ හැමෝම එකිනෙකාට ප්‍රියයි. වාදයක් ඇති වෙන්නේ. ඒක සමගිය පිණිසමයි හේතු වෙන්නේ. ඒ සමගිය බොහෝ කාලයකට සුව පිණිස පවතුන. දැන් බලන්න බුදුරජාණන් දේශනා කළා සුඛා සංගස්ස සාමග්ගා තපෝ සුඛ. සංඝයාගේ සැපේ මහා සැපයක්. ඒ තපස මහා සැපයක්. සමගි සංඝයාගේ සැපය උතුම්ම සීලය කියලා වදාළා. ඒ සමගි සංඝයාගේ සැපේ තපසට බොහෝ උපකාර වෙනවා. බලන්න ඒ කාලේ මේ බුදුරජාණන් වහන්සේ කාලේ ලස්සන සිද්ධියක් වුණා. මේ කාරණේ තියෙන්නේ සීලානිසංස ජාතකයේ. ඒ කාලේ බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ
වැඩ හිටියේ එක්තරා උපාසක මහත්තයෙකුට බුදුරජාණන් වහන්සේ බෙහෙදකින්ද යන්න වුණා. දැන් මේ උපාසක මහත්තයා බුදුරජාණන් වහන්සේ ගැන හිතා ඒ බුද්ධා ලම්බන ප්‍රීතියෙම දැන් බුදුරජාණන් වහන්සේ බෙහෙදකින්ද පාගමනින් පිටත් වුණා. එමෙ යනකොට අචිරවතී ගඟ ළඟට ආවා මේ උපාසක මහත්තයා. බලනකොට ගඟේ වතුර වැඩි. එදා ඔරු පදවන අය ඔරු පහරු පැත්තක නතර කරලා ඒ සියලු දෙනාම බුදුරජාණන් වහන්සේගෙන් බණ අහන්න ගිහිල්ලා. ඔරු පාරු පැත්තක ගාල් කරලා තියෙනවා. දැන් මේ උපාසක මහත්තයාට බුදුරජාණන් වහන්සේ බෙහෙදකින්ද මුණ ගැහෙන්න යන්න ඕනි අර ගඟින් එතෙර වෙලා. දැන් මෙහෙම කල්පනා කර කර ඉන්නකොට සාමාන්‍ය පාර වගේ මතුවෙලා බලන්න මේ බුද්ධාලම්පන ප්‍රීතිය තියෙන බලය, බුද්ධ බලය බුදුරජාණන් වහන්සේ ගැන හිතා ඉන්නේ. ඕනාව තින්නේ බුදුරජාණන්සේ බැහැ දකින්ද. ඒ භාග්‍යවතුන්ගේ බලය නිසා, ඒ බුද්ධාලම්බන ප්‍රීතිය නිසා ඔහුට මේ ගඟින් ඉතරට යන්න අවස්ථාව ලැබුණා. මේ උපාසක මහත්තයා භාග්‍යවතුන් වහන්සේ බැහැ දකින්න ගියා. බැහැ දැකලා වන්දනාමාන කළා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ මුණ ගැහෙන්න දුර බැහැ ඉඳලා ඉන්න ඕනම කෙනෙක් එක්ක සතුටු සාමිචිව කතා කරනවා. පිළිසඳර කතා බහේ යෙදෙනවා. කියනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ කිසි කරදරයක් නැතුව අපහසුයක් නැතුව මම බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදීමෙන් හිටියේ. ඒ චිත්ත ප්‍රසාදය නිසා අචිරවතී ගඟින් මට එන්න අවස්ථාව සැලසුණානි කියලා බුදුරජාණන් වහන්සේට කියා හිටියා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ කිව්වා අතීතයේදීත් ඔය වගේ කුල පුත්‍රයෝ භාග්‍යවතුන් වහන්සේ නිසා භාග්‍යවතුන් වහන්සේගේ පිහිට නිසා සීලාදී ගුණ ධර්ම දියුණු කරලා මේ බුද්ධ ශාසනයේ විපුල ඵල නිලා ගත්තා කියලා භාග්‍යවතුන් වදාන. ඒ වෙලාවේදී අර උපාසක මහත්තයාට අහන්න හිතුණා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ අතීතයේ කොහොමද එවැනි අය උතුම් සීලයක පිහිටලා බුදුරජාණන් වහන්සේගේ පිළිසරණ පිහිට ලබා ගත්තේ කියලා. ඒ වෙලාවේදී බුදුන් දේශනා කරා කාශ්‍යප බුද්ධ ශාසනයේදී මේ කාශ්‍යප බුද්ධ ශාසනයේදී එක්තරා පුජ්‍යලයෙක් තවත් කරණ වෑමියෙක් එක්ක දැන් මේ කාශ්‍යප බුද්ධ ශාසනයේ තෙරුවන් සරණ ගිය උපාසකයෙක්. දැන් උපාසක කියන්නේ සීලයේ පිහිටලා ඉන්න කෙනානේ. දැන් මේ උපාසක මහත්තයා කරණ වෑමියෙක් එක්ක වෙළඳාමයන්ට පිටත් වුණා. එහෙම යනකොට අතරමඟදී නැව මුහුදුපත් වුණා. කුණාටුවකට අහු වුණා. මෙහෙම කුණාටුවකට අහු වුණාම ඒ නැව ගහගෙන ගිහිල්ලා මේ රැඳුණා. මේගොල්ලෝ කොහොම හරි දූපතකට ළඟා වුණා. දැන් මොකද කරේ මේ දූපතේ දැන් කණ්ඩත් නෑ මුකුත් නෑ බොණ්ඩ නෑ. දැන් මෙයාත් එක්ක යාළුවෙක් හිටියනේ කරණ වෑමියා. දැන් කල්පනා කරා කරණ වෑමියා මොකද කරේ මේ දැන් මේ දූපතේ එනවා කුරුල්ලෝ. කරණ වෑමියා කරේ කුරුල්ලෝ මරලා පුලුස්සලා කෑවා. දැන් මේ කරණ වෑමියා කියනවා උපාසක මහත්තයාට මේ ටිකක් කන්න කියලා. අර උපාසක මහත්තයා කියනවා මම බඩගින්නේ හිටියත්
මං සත්තු මරලා මං අනුභව කරන්නේ නෑ කියලා. දැන් බඩගින්නෙම ඉන්නවා. දැන් බලන්න දැන් මේ ප්‍රාණඝාතයෙන් වැළකීමේ සිල්පදේ දැන් මේ සමාදන් වෙලා ඉන්නේ. බලන්න මේ අභිමානවත් සීලය. බඩගින්න ඉවසගෙන විඳ දරාගෙන සීලයක් ආරක්ෂා කරගෙන ඉන්නවා. මේක මහා මුහුදේ ඉන්න නාගරාජයෙකුට මේක දැනුණා. දැන් බලන්න මේ විසක් මවාගෙන දෙවි කෙනෙක්ගේ වෙස්යෙන් පෙනී හිටියා. එන්න කියනවා විස්තර අහනවා. විස්තර අහනකොට මොකද කරේ මේ ඒ අවශ්‍ය තැනට යන්න දැන් මේ කියනවා එතරට යන්න කැමති අය ඉන්නවා නම් කවුද කියලා කියන මේ මගේ පාරුවට නගින්න කියනවා. ඊට පස්සේ දැන් මේ උපාසක මහත්තයා දැන් අර නගිනකොට අර කර්ණ මෑමියටත් කතා කරා. එතකොට ඒ වෙලාවේ කියනවා ඔබට බෑ යන්න. ඔබ මේ සත්තු මරාගෙන කෑවා. මේ සීලවන්ත අයට විතරයි මේකට යන්න අවස්ථාව තියෙන්නේ යන්න. කිව්වා. දැන් මිනිස්සු කරන්න දෙයක් නැහැ. කිව්වා. අර උපාසක මහත්තයා කියනවා මම තෙරුවන් සරණ ගිහින් ඉන්නේ. උතුම් සීලයක සමාදන් වෙලා ඉන්නේ. මම බණ භාවනා කරලා තියෙනවා. දන් දීලා තියෙනවා. දැන් මං මේ රැකපු සීලය මේ කරපු පින අනුමෝදන් වෙන්න කියලා කිව්වා. ඒ අනුමෝදන් වුණොත් විතරක් අර පාරුවට ගොඩ වෙන්න පුළුවන්. දැන් බලන්න මේ දෙවියන්ගේ උපකාරය මේ ලැබෙන විදිය සීලවන්ත කෙනාට උපකාරය සැලසෙන විදිය. ඉතින් මේ විදිහට අර පුජ්‍යලයවත් අර පාරුවට ගොඩ නගාගත්තා. එතකොට අර මේ උපකාරයෙන් Tamanට යන්න සුදුසු ස්ථානයට යන්න අවස්ථාව සැලසුණා. බලන්න මේ කාලේ කාශ්‍යප බුදු සාසනේ මේ වෙච්ච සිද්ධියක් මේ භාගතුන්ට ප්‍රකාශ කරන්නේ. ඒ වෙලාවේදී දැන් බලන්න බුදුන් දේශනා කරනවා අර සත්පුරුෂයෙක් සිල්වන්ත ගුණවන්ත කෙනෙක් හිටපු නිසා අර මිනිසයා බේරුණා. එයාටත් කරදරයක් නොවි ඒ කතරින් ඊතර වෙන්න අවස්ථාව ලැබුණා. බලන්න මේ විදිහට මේ සීලවන්ත ගුණවන්ත උතුමන් ඇසුරු කරන්න ඒ සීලයක් රකින්න පුජ්‍යලියොත් එක්ක වාසය කරන්න ලැබීම මහා ලාභයක්. මේ විදිහට අපි එකිනෙකා කෙරෙහි ප්‍රිය උපදවන ගෞරවනීය භාවය ඇති කරලා දෙන සමගිය පිණිස උපකාරණ යන් දෙයක් ඒ කුමක්ද? ඒ අපි සමාදන් වෙන උතුම් සීලය. රහතන් වහන්සේලා සීලය ගැන ලස්සනට විස්තර කරලා දෙනවා. සීලව රහතන් වහන්සේ එක්තරා තැනකදී කියනවා මේ සීලය ගැන කියන්නේ ගමනක් යනකොට හොඳ වියදමක් කියනවා. ගමනක් යනකොට කෙනෙකුට බත් මුලක් වගේ කියනවා. එච්චරට උපකාර වෙනවා. එහෙනම් අපි රකින්න සීලය අපිට යම් දවසක මේ සසර කතරින් ඊතර කරවන නෞකාව වගේ අපිට අපි නිවන ඉලක්ක කරගෙන අපි උතුම් සීලයක පිහිටියොත් අපිට මෙලොව සැප පරලොව සැප උදා කරගන්න පුළුවන්. මේ විදිහට භාග්‍යතුන් වහන්සේ පළවෙනි කාරණේ විදිහට සඳහන් කරනවා. දෙවෙනි කාරණේ විදිහට බුදුරජාණන්සේ විස්තර කරනවා පුනච්චපරම් බික්කී බික්කු බහුසුතෝ හෝති. බහුශෘත භාවය. මොකද්ද මේ බහුශෘත භාවය කියලා කියන්නේ? දැන් අපි නොයෙක් දේවල් ඉගෙන ගන්නවා. අපි අධ්‍යාපනය හදාරනකොට
විවිධ දේවල් විවිධ විෂයන් අපි ඉගෙන ගන්නවා. ඒ ඉගෙන ගන්න විෂයන් රැකියාවක් කරන්න, සමාජයේ ජීවත් වෙන්න, ඒ වගේ දේවල් වලට උපකාර වෙන නිසා අපි ඒවා ඉගෙන ගන්නවා. භාග්‍යතුන් වහන්සේ බහුශ්‍රృత භාවය කියලා විස්තර කරන්නේ සුත්තදරෝ සූත්‍ර දරාගෙන වාසය කරනවා. සුත්ත සන්නිචියෝ ධර්මීය ගබඩා කරගෙන වාසය කරනවා. මොනවද? ධම්මා ආදි කල්යාණ, මජ්ජේ කල්යාණ, පරියෝසాన කල්යාණ. මුලත් සුන්දර, මැදත් සුන්දර, අගත් සුන්දර. පිරිසුදු බුද්ධ වචනය ඒ නිවන් මඟට උපකාර වෙන ඒ බුද්ධ වචනය දරාගෙන වැඩ ඉන්නවා. දැන් බලන්න දැන් මේ පින්වුතුන්ට තථාගත බුදුරජාණන් වහන්සේ වදාළ බුද්ධ දේශනා ඒ විදිහටම ඒ බුදුරජාණන් වහන්සේ වදාළ විදිහට ඒ ධර්ම දේශනා අහන්න ලැබෙනවා. මේ ධර්මය අහලා දතා කියන්නේ දරා ගන්නවා. දැන් ධර්ම කරුණු ගත්තාම දැන් බුදුරජාණන් වහන්සේ වදාළ පටිච්ච සමුප්පාදය, පංච උපාදානස්කන්ධය, ආයතන 6 මේ විදිහට මේ පටිච්ච සමුප්පාදයේ ක්‍රියාවලිය, පටිච්ච සමුප්පාදයේ නිරුද්ධ වෙන විදිය, මේ දුක හට ගන්න විදිය, දුක නිරුද්ධ වෙන විදිය, දුක නිරුද්ධ වෙන මාර්ගය, මේ විදිහට අපිට ධර්ම දේශනා ඇසුරින් බුදු දේශනා ඇසුරින් අපිට ඉගෙන ගන්න අවස්ථාවක් ලැබෙනවා. එතකොට මේ විදිහට මේ ධර්ම කරුණු ඉගෙනගෙන මේ චතුරාර්ය සත්‍ය ප්‍රකාශිත ධර්මය, මේ ගම්බීර ධර්මය ඉගෙනගෙන දරාගෙන වාසය කරනවා. ඒ ධර්මයේ දරාගෙන වාසය කරනකොට වචනයෙන් ප්‍රගුණ කරනවා. තමන් ඉගෙනගත්තු දරාගත්තු ධර්මයේ වචනයෙන් ප්‍රගුණ කරනවා. මනසින් ප්‍රගුණ කරනවා. තමන්ගේ දෘෂ්ටිය ඍජු කරගන්නවා. දැන් බලන්න, දැන් ධර්ම කතා කරනකොට තව කෙනෙක් තුළ හිත පහදිනවා නම් ධර්ම කතාවට, ඒක ඒ පිරිස අතර භාග්‍යවතුන් වදාලා ප්‍රියභාවය ඇති වෙනවා. එකිනෙකා කෙරෙහි ගෞරවය ඇති වෙනවා. එකිනෙකාට උපකාර පිණිස, විවාද නොවීම පිණිස, සමගිය පිණිස, එකමුතුභාවය පිණිස මේක හේතු වෙනවා. ධර්මයේ දැන් බලන්න, දැන් මේ ධර්මයේ රහතන් වහන්සේලා මේ දරාගෙන ආපු ධර්මය, කටපාඩමින් දරාගෙන ආපු ධර්මය. ඉතින් ඔබ උපාසක කෙනෙක් විදිහට, උපාසිකාවක් විදිහට බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය දැන් ඔබට මේ බුද්ධ දේශනා, දැන් බුද්ධ දේශනා විශාල ප්‍රමාණයක් තියෙනවනේ. ඒ දේශනා ඔක්කොම අමතක වෙන්න පුළුවන්. මේ සියල්ල දැන් ඒ කාලේ කටපාඩමින් දරාගෙන ආවේ. ඒ කාලේ රහතන් වහන්සේලා දැක අනාගතයේ මතක ශක්තිය අඩු වෙනවා. ඒ නිසා මේ ධර්මයේ ත්‍රිපිටකයේ ගන්ත්‍රාරූඪ කරේ මාත්ලේ අලු ලෙන් විහාරදී. ඔබට ගොඩාක් අමතක වෙන්න පුළුවන්. නමුත් ඔබ ඉගෙන ගත්ත දේ පුළුවන් විදිහට ධර්ම කරුණු මතක තියාගත්තොත් ඔබට ඒක ගොඩාක් වටිනවා. සිහි කරනකොට සතුට වෙනවා. ධර්මයේ සිහි කරන කෙනා පිරිහින්නේ කියලා වදාලා. ධර්මයේ සිහි කරන්න ඔහු තුළ වැඩෙන්නේ ධම්මානුස්සතිය. ඒ ධම්මානුස්සතිය යම් කෙනෙක් වඩයිද ඔහුට නිකලෙස් වෙන්න පුළුවන්. මේ කෙලෙස් දුරු කරන්න ධම්මානුස්සතිය ඒකාන්තයෙන්ම හේතු වෙනවා. මේ විදිහට දැන් වචනෙන් පුරුදු කරගෙන ධර්මීය දරාගෙන වාසය කරන කෙනෙක් අතර ඉන්න පිරිස අතර
දැන් බලන්න මේ ලෝකේ ධර්ම කතා කරන කෙනෙකුට ධර්මයට ශ්‍රේෂ්ඨත්වයක් තියෙනවනේ. ගෞරව දක්වනවනේ. දැන් ගිහි උපාසකෙනෙක් වේවා උපාසිකාවක් වේවා. ධර්මීය කතා කරනවා නම් ධර්මයේ තුල ඉන්නවා නම් ඔහුට නිරන්තරයෙන්ම ඔහු ඇය කෙරෙහි ගෞරවයක් උපදිනවා. ඒක ඒකාන්තයෙන් ඒක ධර්මතාවයක්. ඒක අවිවාදයේ පිණිස ඒක හේතු වෙන්නේ. සමගිය පිණිසමයි ඒක හේතු වෙන්නේ. පිරිසක් විදියට අපි වාසය කරනකොට බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයම දරාගෙන ඉන්නවා නම් ඔහුට බොහෝ හිතසුව පිණිස පවතිනවා කියලා භාග්‍යතුන් වහන්සේ දෙවෙනි කාරණේදී බහුශ්‍රృతභාවය පෙන්වලා දෙනවා. තුන්වෙනි කාරණේදී බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා පුනච්ච පරම් භික්ඛවේ භික්ඛු කල්යාණ මිත්‍රෝ හෝති. කල්යාණ මිත්‍ර සම්පත්තිය ගැන විස්තර කරනවා මේ දේශනාවේදී. දැන් කල්යාණ මිත්‍රයා කියලා කියන්නේ අපිව සතර අපායෙන් මුදවන කෙනා. නිරය, තිරිසන් ලෝකය, പ്രേත ලෝකයේ මේ විදිහට අසුර ලෝකයෙන් අත් මිදින විදිහ පෙන්වලා දෙනවා. යහපත අයහපත පෙන්වලා දෙනවා. හොඳ නරක පෙන්වලා දෙනවා. මෙයයි කුසලය, මෙයයි අකුසලය කියලා පෙන්වලා දෙනවා. හරි මාර්ගය පෙන්වලා දෙනවා. වැරදි මාර්ගයේ යනකොට කොහොම කරන්න එපා කියලා පෙන්වලා දෙනවා. බුදුරජාණන් වහන්සේ එක්තරා තැනකදී පෙන්වලා දෙනවා තමන්ට ගැළපෙන කෙනෙක් නැත්තම් ඇසුරු කරන්න. සුදුසු කෙනෙක් නැත්තම් තමන්ට වඩා සීලයෙන්, සමාධියෙන්, ප්‍රඥාවෙන් උසස් කෙනෙක් නැත්තම් පිරිසින් වෙන් වෙච්ච, රැළෙන් වෙන් වෙච්ච ඇති යම්සේ දින තනියෙන් වාසය කරන්න කියනවා. තමන්ට වඩා සීලයෙන් අඩු, සමාධියෙන් අඩු, ප්‍රඥෙන් අඩු පුජ්‍යලයන් ඇසුරු කරන්න යන්න එපා කියනවා. ඒ වගේම තමන්ට ඇසුරු කරන්න ලැබුණොත් තමන්ට වඩා පහත් කෙනෙක් ඔහු කෙරෙහි අනුකම්පාවෙන් ඇසුරු කරන්න කියනවා. ඔහුට උපකාර කිරීමේ අදහසින්. කල්යාණ මිත්‍ර සම්පත්තිය මේ මුළු බුද්ධ ශාසනය පුරාම තියෙන එකක්. දැන් බලන්න ඒ කාලේ හිටියා ගවීසී කියලා උපාසක කෙනෙක්. දැන් මේ ගවීසී කියන උපාසකතුමාට පිරිස හිටියනේ 500ක්. දැන් අපිට මෙතෙන්දි පැහැදිලි වෙන්නේ මේ කල්යාණ මිත්‍රයාගේ තියෙන වටිනාකම. සුළුපටු කෙනෙක් නෙමෙයි කල්යාණ මිත්‍ර කියන්නේ සත්පුරුෂයා කියලා කියන්නේ. දැන් මේ කල්යාණ මිත්‍රයා කියන්නේ මේ ගවීසී උපාසක කියන්නේ මේ කාශ්‍යප බුද්ධ ශාසනය හිටපු කෙනෙක්. දැන් මේ ගවීසී උපාසක කල්පනා කළා මම දැන් මේ පිරිස 500ක් එක්ක වාසය කරනවා. මෙයා කල්පනා කරනවා මම පංචශීලයේ සමාදන් වෙන්න ඕනි කියලා මෙයා දැන් පන්සිල් රකින්න පුරුදු වුණා. එතකොට මේ අනිත් පිරිසක් කල්පනා කරා අපි මේ ගවීසී තමන්ගේ මේ මිත්‍රයා පංචශීලය සමාදන් වෙලා දැන් ආරක්ෂා කරගෙන ඉන්නවා. අපිත් දැන් පංචශීලයේ සමාදන් වෙලා වාසය කරන්න ඕනි කියලා මෙයා මොකද කරන්නේ? අර පිරිසත් දැන් පන්සිල් රකින්න පිළඹුණා. පංචශීලයේ සමාදන් වුණා. දැන් ගවීසී උපාසක කල්පනා කරනවා දැන් මමත් පන්සිල් සමාදන් වෙලා ඉන්නවා. දැන් යාළුවෝ දැන් පන්සිල් සමාදන් වෙලා ඉන්නවා. දැන් අපි ඔක්කොම එකයිනේ කියලා මෙයා මොකද කරේ? බ්‍රහ්මචාරී
සීලයත් එක්ක පන්සිල් සමාදන් වුණා. යාළු අනිත් පිරිසත් දැන් දැනගත්තා මේක. එහෙනම් අපිත් ඒ විදිහට බ්‍රහ්මචාරී සීලයත් එක්ක පන්සිල් සමාදන් වෙන්න ඕනේ කියලා දැන් පංචශීලය සමාදන් වුණා. මෙහෙම ටික කාලයක් යනකොට දැන් අපි ඔක්කොම එක සමාන කියලා ගවීසි පස්සකට හිතුණා. මම අටසිල් සමාදන් වෙන්න ඕනි කියලා දැන් ගවීසි උපාසකට හිතුණා. ගවීසි උපාසක දැන් අටසිල් සමාදන් වුණා. මම ටිකින් ටික ඉහළට යන විදිහ. අනිත් පිරිසත් මොකද කරේ? අටසිල් සමාදන් වුණා. දැන් ගවීසි උපාසක කල්පනා කරලා දැන් මෙහෙම ටික කාලයක් යනකොට අපි ඔක්කොම එකයිනේ. මම දැන් දසසිල් සමාදන් වෙන්න ඕනේ. දසසිල් සමාදන් වුණා. අරගොල්ලොත් දසසිල් සමාදන්. ගවීසි පද කල්පනා කරලා දැන් මම ගිහි ගෙදර ඉඳලා හරියන්නේ පැවිදි වෙන්න ඕනි කියලා. අරගොල්ලොත් මොකද කරේ? පැවිදි වුණා. මෙහෙම ගිහින් ඒ ගවීසි උපාසක උතුම් අරහත්ත්වයටපත් වුණා. යාළුවන්ටත් ඒ අවස්ථාව ලැබුණා. මේ බලන්න මේ සත්පුරුෂයෙක් නිසා අපිට නිවන් මඟ විවෘත වෙන විදිහ. අපිට එහෙම සත්පුරුෂයෙක් ඇසුරු කරන්න ලැබෙනවා නම්, එහෙම කල්යාණ මිත්‍රයෙක් අපිට ඇසුරු කරන්න ලැබෙනවා නම් අපේ ජීවිතය අඳුරේ ඉන්න කෙනෙකුට ආලෝකය ලැබුණා වගේ. දැන් අපි ගත්තාම දැන් අපි බුද්ධ දේශනා ඉගෙනගෙන දැන් භාග්‍යතුන් වහන්සේ දැන් සූත්‍ර දේශනා කරනවා භාග්‍යතුන් වහන්සේට මුණ ගැහෙන පිරිසට. ඒ අය ප්‍රකාශ කරන්නේ බුදු දහම අවසානයේ හරිම ආශ්චර්යයි භාග්‍යතුන් වහන්සේ හරිම ආශ්චර්යයි. මේ ධර්මයේ යටුකුරු කරපු දෙයක් විවර කළා වගේ. වැසුණු දෙයක් ඉස්මතු කරා වගේ. අඳුර යන කෙනෙකුට තෙල් පහන් වැටක් ඇල්ලුවා වගේ. මම්මුලා වූ කෙනෙකුට පාර පින්නුවා වගේ. තමන්ගේ මුවින් සතුට පිට වෙනවා. එච්චරටම අඳුර හිටපු කෙනාට ආලෝකය උදා කරලා දෙන්නේ සත්පුරුෂයෙක් විසින්, කල්යාණ මිත්‍ර විසින්. නොට මේ බුද්ධ ශාසනය කලින් කලට විනාශ වී යන කාලවකවානු තුළ අතීතයේත් එහෙමයි. එක යතිවරයන් වහන්සේලා ලෝකයේ පහළ වෙලා මේ ධර්මයේ ඉස්මතු කරගන්නවා. වර්තමානීත අනාගතයේත් එහෙමයි. මේ බුද්ධ ශාසනය ඉස්මතු කරනවා කල්යාණ මිත්‍ර විසින්. සත්පුරුෂයෝ ලෝකයේ පහළ වෙලා. ඒ සත්පුරුෂ ඇසුර, ඒ සත්පුරුෂ භූමිය තුල අපි වාසය කරොත් එකිනෙකා කෙරෙහි ප්‍රිය භාවය වාද නොවීම පිණිස, ඒ වගේම බුදුන්සේ වදාලා මේක සිහි කරන්න කියනවා සමගිය පිණිස, ඒකීය භාවය පිණිස, එකමුතු භාවය පිණිස මේක හේතු වෙනවාමයි. පාප මිත්‍රයෙක් ඇසුරු කරනකොට ඔහු තුල ප්‍රියභාවයක් උපදීද? උපදින්නේ නැත. සමගියක් උපදීද? උපදින්නේ. ගෞරවයක් උපදීද? උපදින්නේ. පාප මිත්‍රයාගේ අනුබලයේ තියෙන්නේම සතර පාට යන මාර්ගය විවෘත කරලා දෙනවා. මන්න කල්යාණ මිත්‍රයයි පාප මිත්‍රය අතර වෙනස. කල්යාණ මිත්‍රයා සතර පා දුරටු වහනවා. සුගතියේ රැකවරණය, නිවන් දැකීමේ වැඩපිළිවෙල, ඒ නිවන් දකින මාර්ගයට එයාව දක්වනවා. පාප මිත්‍රයා නිරේට දක්වනවා. ප්‍රේත ලෝකයට දක්වනවා. සතර අපාය නම් වූ මහගෙදරට ඔහුව දක්වනවා. ඒකයි පාප මිත්‍රයාගේ තියෙන ස්වභාවය. හතරවෙනි කාරණය බුදුරජාණන් දේශනා කරනවා උනච්ච පරම් භික්ඛවේ පින්වත් මහණෙනි,
භික්ෂුව මේක පැහැදිලි කරනවා සෝවච්චස්ස කරණයෙහි ධම්මෙහි සමන්නාගතෝ සුවච භාවය සුවචෝ හෝති සුවච භාවය ඇති කරන කමෝ ඉවසන ස්වභාවය පදක්කිනු අනුශාසනින් අනුශාසනාව පැදකුණු කරලා ඒ අනුශාසනා පිළිපදින දැන් අපිට අවවාද අනුශාසනා කරන්න වෙනවා. දැන් බලන්න දැන් බුදුරජාණන් වහන්සේගේ වැඩ ඉන්න කාලේ භාග්‍යතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට ඔබ මෙහෙම හික්මෙන්න ඔබ මෙහෙම හික්මෙන්න කියලා දැන් අදානවා අනුශාසනා කරනවා. දැන් බලන්න දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දැන් ඔය චාතුම කියන සූත්‍රයේදී ඒකෙදි දේශනා කරනවා දැන් අපිට බිය 4ක් තියෙනවානේ. භික්ෂුවකට තියෙන බිය 4ක් පැහැදිලි කරනවා. ඌමී බය, කුම්බීල බය, ආවට්ට බය, සුසුකා බය කියලා බය 4ක්. දැන් මුහුදේ තියෙන බය දැන් දිය රැල්ලෙන් හට ගන්න බය, දිය සුලියෙන් හට ගන්න බව. ඒ වගේම දරුණු මස්සීන්ගෙන් මේ හට ගන්න බය මේ විදිහට මේ බය තියෙනවා. එතකොට මේ විදිහට උදාහරණ උපමා කරනවා දැන් භික්ෂුවක් ඉන්නවා. දැන් භික්ෂුවක් ඉන්නවා දැන් ශාසනය පැදුනට පස්සේ ඔබ මෙහිම වඩින්න. මෙහිම මේ විදිහට කටයුතු කරන්න. මේ විදිහට ඇවතුම් පැවතුම් සංවර කරගන්න කියලා මෙහිම අවවාද අනුශාසනා කරනවා. එතකොට එහෙම අවවාද අනුශාසනා කරනකොට අනේ මේ මං ගෙදර ඉන්න කාලේ මට කවුරුත් මෙහිම අනුශාසනා කරේ නෑනේ. මං මේ හොඳට ගෙදර හිටියානේ. මෙහෙම කරන්න මෙහෙම කරන්න කියලා දී මට මේ දැන් අවවාද අනුශාසන කරන කියලා සමහර අය මේකට ගැටෙනවා. මේ අවවාදයට ගැටෙනවා. එතකොට ඒ අවවාදයට ගැටීම ප්‍රියභාවය ඇති වීද? ඇති වෙන්නේ. ගෞරවයක් ඇති වීද? ඇති වෙන්නේ. සමගි පිණිස ඒක හේතු වීද? හේතු වෙන්නේ. වාදයේ පිණිස ඒක හේතු වෙන්නේ. ඒකී භාවය පිණිස ඒක හේතු වෙන්නේ. ඒ වගේම දැන් කුම්බීල බයකින් දැන් කිඹුලා වගේ කනවා කියලානේ කියන්නේ. දැන් ස්වාමීන් වහන්සේලා දැන් පැවිදි වෙලා දැන් දානි උදේ වළඳනවා දවල් වළඳනවා එහෙම හැම වෙලාවෙම වළඳ ඉන්නේ. දැන් කියනවා මෙහෙම වළඳන වෙලාවක් තියෙනවා. මේ විදිහට අනුශාසනා කරනවා. මෙයා කල්පනා කරනවා අපි ගෙදර ඉන්න කාලේ උදේටත් කෑව දවල්ටත් කෑව රැයටත් කෑව කිසි කරදරයක් නැහැ. අපි කැමති විදිහට හිටියා නිදහසේ හිටියා මේ විදිහට කියලා ගැටෙනවා. මේ අවවාදයට ගැටෙනවා. ඒ ගැටිලා සමහර අය තරහ බැඳ ගන්න වෛර බැඳ ගන්නවා. ඒ වගේ අවස්ථා තියෙනවා. එතකොට ඒ අවවාද අනුශාසනා පැදකුණු කළා ගෞරවයෙන් පිළිගන්නේ. ඊළඟට කියනවා මේ ගමට වඩිනකොට ගම මිබං වඩිනකොට නොයේ කරදර බාධා එන තැන් තියෙනවා. ඒවැන් අත්මිදිලා ඒ විදිහට කටයුතු කරන්න කොහොමද කියලා පෙන්නලා දෙනවා. ඒවටත් ගැටෙනවා. ඒවට ගැටලා අතහැරලා. ඒ කාලේ හොඳ ලස්සන සිදුවීමක් තියෙනවා. මේ කාශ්‍යප මහරහතන් වහන්සේගේ ශිෂ්‍ය නමක් හිටියා. දැන් කාශ්‍යප ස්වාමීන් වහන්සේ දවසක් දානෙට වැඩියේ නෑ. දැන් ගෝලනම පිණ්ඩපාතේ වැඩලා ගිහින් කිව්වා මේ ඒ ගෙවල් වලට ගිහිල්ලා කිව්වා මේ කාශ්‍යප ස්වාමීන් වහන්සේ මේ ගොඩාක් අසනීප වෙලා මම දාන ටිකක් කරන් යන්න ආවේ කියලා කිව්වා. දැන් මේ ගෝලනම දැන් පිණ්ඩපාතේ වැඩලා ඒ ගෙවල් වලට අයට කිව්වා මේ කාශ්‍යප ස්වාමීන් වහන්සේ අසනීප වෙලා මේ මෙහිමයි දාන. එතකොට ඒ ගෙදර අය දානි දුන්නා. අනේ අපි ආර්යයන් වහන්සේටත් මේ දානි පූජා කරන්න කියලා දානි දුන්නා. ඉතින් මෙහෙම දවස් දෙක තුනක් කරා මේ වැඩේ. කාශ්‍යප ස්වාමීන් වහන්සේ පහුවෙන්දා පිණ්ඩපාතේ වැඩියා. වැඩලා වඩිනකොට ඒ ගමේ කියන කතා අනේ අපි හිතන් හිටියේ ස්වාමීන් වහන්සේට ගොඩාක් අසනීප ඇති කියලා. අර ස්වාමීන් වහන්සේ කියපු විදිහට අපි හිතුණා අපිට මේ ගොඩක් අමාරු වෙලා ඇති කියලා.
ඊපස්සේ දැන් කාශ්‍යප සංඝ කල්පනා කරා සිද්ධිය. හරි මේ කරුණ තමයි මෙතෙන්ද වෙන්නේ නැද්ද කියලා. ඒ කාශ්‍යප ස්වාමීන් වහන්සේ, කස්සප ස්වාමීන් වහන්සේ මේ මහා කස්සප මහ රහතන් වහන්සේ. මහා කස්සප මහ රහතන් වහන්සේ වැඩලා අර ගෝල්නමට කතා කරා. ඇහුවා ඔබ මෙහෙම ගෙවල් වලට ගිහිල්ලා කිව්වද කියලා. එතකොට අර ඒ අවවාද කළා කියලා අනුශාසන කළ ගැලපෙන්නේ නැති දෙයක් කරේ ඔබ. නොකිය යුත්තක් කිව්වේ. ඇයි ඒ ශ්‍රද්ධාවන්තට එහෙම කිව්වේ කියලා මේ වැරදි කිව්වා කියලා ඒකට කස්සප ස්වාමීන් වහන්සේ මේ අවවාද අනුශාසනා කරා. ඒකට මේ ගැටුණ මේ භික්ෂුව. ගැටල මොකද කරේ? කස්සප ස්වාමීන් වහන්සේ කුටිය නැති වෙලාවේදී කුටිය කඩලා විඳලා බඩු මුට්ටු පොලේ ගහලා පැනලා ගියා. එතකොට මේ විදිහට යම් අඩුපාඩුවක් යම් වැරැද්දක් වැඩිහිටි ස්වාමීන් වහන්සේලා අපට පෙන්නලා දෙන්නේ අපිට ඒක හදාගන්න, අපිට ඒක දියුණු කරගන්න. ඒකට ඒ විදිහට අවවාදයක්, අනුශාසනාවක් කරනකොට ඒක පැදකුණු කරලා පිළිගන්න දක්ෂණය සමහර අය. දැන් මේකෙදි කියන්නේ එහෙම දැන් මේ නිවන් මගේ දැන් අපි දැන් බලන්න දැන් ඒ කාලේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ළඟ තමයි හික්මවන්න යොමු කරේ රාහුල ස්වාමීන් වහන්සේ. භාග්‍යතුන් වහන්සේගේ අතිජාත පුත්‍ර රාහුල ස්වාමීන් වහන්සේ. ශික්ෂාකාමීන් අතර අගතනතුර දරුවා. එතකොට මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ප්‍රඥාවෙන් අග්‍ර ඉස්සරයි. සාරිපුත්ත මහරහතන් වහන්සේ ළඟ රාහුල ස්වාමීන් වහන්සේට ඉන්න ඕනි විදිය විස්තර කරනවා. කොහොමද විස්තර කරන්නේ? ඒ නුවණින් යුතු තෙරුන්ගේ ළඟ කල් ගෙවන්නේ ඔබ රාහුල අවමානය නොකර නේද කියලා. අවමානයක් නොකර ඒ රාහුල ස්වාමීන් වහන්සේ මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ළඟ වැඩ ඉන්න විදිහ. ඒකදී රාහුල වාද සූත්‍රයේදී විස්තර කරනවා. එතකොට ඒ විදිහට ඒ නුවණින් යුත තෙරුන් ළඟ ධර්මී ගෙනගෙන ඒ ධර්මී හැතරෙන විදිය තමයි ඒකෙන් විස්තර කරන්නේ. එතකොට දැන් මේ රාහුල ස්වාමීන් වහන්සේ බොහොම ශික්ෂා ගරුත්වයෙන් යුක්තව ශික්ෂාකාමී විදියට වාසය කළා. අවවාද පැදුකට පිළිගත්තා. දැන් භාග්‍යවතුන් වහන්සේ වදාරනවා වරදට නිගා කරන වරදට ගරහන එවැනි පුද්ගලයෝ ඇසුරු කරන්න කියනවා. දැන් අපි සාමාන්‍ය කෙනෙකුට කිව්වොත් ඔය වැඩේ කරන්න එපා. ඔක කරොත් මේ ආදීනව තියෙනවා. මෙහෙම තියෙනවා කියලා. නමුත් ඒ අවවාදයට ගැටෙනවනේ. දැන් බලන්න දැන් ඔබට දෙමව්පියෝ ඉන්නවා. ඔබට දරුවෝ ඉන්නවා. දෙමව්පියෝ යම් දවසක දරුවෝ අයාලේ යනකොට දරුවෝ නොමග යනකොට අනේ පුතේ මෙහෙම කරන්න එපා. දුව මෙහෙම කරන්න එපා කියලා අවවාද කරනවා. සමහර දරුවෝ ඒ අවවාදයට ගැටෙනවා. ඒ අවවාද වලට ගැටිලා සමහරට අම්මගේ ජීවිතය පවා තොර කරනවා. තාත්තගේ ජීවිතය පවා තොර කරනවා. දැන් දෙමව්පියෝ කියලා කියන්නේ දරුවන්ට පූර්ව ආචාර්යවරුය කියලා කියනවා. අපි මේ ලෝකෙ ඉපදුනාට පස්සේ අපිට උගන්වන්නේ මුලින්ම අම්මයි තාත්තයි. ඒ අම්මලා තාත්තලා දෙන අවවාද අහන්නේ නැති දරුවෝ අද එමටයි. අද එහෙම දරුවෝ නොමග ගිහිල්ලා හිරේ විලංගු වැටිලා අප්‍රමාණ දුක් විඳිනවා. ඒ තමන් හැදුව වැඩුව දෙමව්පියන්ටත් දුකක්. ඒ ඥාතීන්ටත් දුකක්. එයි ඒ කල්යාණ මිත්‍ර උතුමන් වහන්සේලා වැඩිහිටි උතුමන් විසින් දෙන අවවාද පිළිපදින්නේ. ඒ අවවාදී හික්මන්නේ. ඒ අවවාද පැදුකුණු කරලා ගන්නේ.
මගේ හොඳටයි මේ කියන්නේ. මගේ යහපතටමයි කියන්නේ. දැන් කල්යාණ මිතුරු ගැන හිතන්නේ මේ දැන් අවවාද දෙන අය කියන්නේ කල්යාණ මිත්‍රයා මාගේ දියුණුව කැමති කෙනෙක්. මට අවවාද කරන කෙනෙක්. මට අනුශාසනා කරන කෙනෙක්. මට මෙවැනි උතුමන් ලාභයක්මයි කියලා එහෙම හිතන්න කියනවා. ඒ අවවාද දෙන අය කෙරෙහි. අවවාදයට ගැටෙනවා කියලා කියන්නේ ඒ අවවාදයට ගැටෙනවා කියන්නේ යාට නිවන් මඟ මහිම වෙනවා. එහෙනම් මේ බුද්ධ ශාසනය තුල අපට වැඩිහිටියන්ගේ ඕදන් ඒ කල්යාණ මිත්‍ර තුන් මහසේලාගේ ඕදන් අපට ලැබෙන්නේ අපට මේ බිහිසුණු සසරින් ඈතර වෙන්න. ඒ දින දහම් අවවාද ඒ අවවාද අපි පිළිපැද්දොත් වැදකුණු කරලා ගත්තොත් ඒ අවවාද නිතර සිහි කරොත් එකිනෙකා කෙරෙහි ප්‍රියභාවය කීකරු භාවය ඇති කර දෙන ගරු භාවය ඇති කරලා දෙන සංග්‍රහය ඇති කරලා දෙන විවාද නොවීම පිණිස සමගිය පිණිස ඒ කාන්තේම හේතු වෙනවා. ඊළඟ කාරණේදී බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා උන්ච පරම් භික්ඛවේ භික්ඛු භික්ෂුව යානි තානි සබ්‍රහ්මචාරීනං උච්චානිකින් කරණීයානි. දැන් එකට වාසය කරන සබ්‍රහ්මචාරීන් වහන්සේලාට නොයේ කටයුතු තියෙනවා. දැන් පිරිසක් විද්ද ඒ කාලේ බුදුජානක වහන්සේ කාලේ භික්ෂුන් 1000 2000 විශාල පිරිසක් විතර වාසය කරේ. දැන් ආරාණ්‍ය ගත්තාම දැන් සමහර ආරාණ්‍ය තියෙන ස්වාමීන් වහන්සේලා 50 60 වැඩ ඉන්න ආරාණ්‍ය තියෙනවා. මේ වගේ විහාරස්ථාන ඒ වගේ ස්වාමීන් වහන්සේලා වැඩ ඉන්න තැන් ඉන්න පිරිසක් විදිහට. එතකොට මේ විදිහට මේ පිරිසක් එක්ක වාසය කරනකොට සබ්‍රහ්මචාරීන් වහන්සේ කියලා තමන්ගේ එකට වාසය කරන ස්වාමීන් වහන්සේලා. එතකොට මේ ස්වාමීන් වහන්සේලා අතර වාසය කරනකොට තමන්ට මොනවද කළ යුතු දේවල් තත්ත දක්කෝ හෝති. ඒ කටයුතු දක්ෂ වෙනවා. අනලස් කම්මැලිනේ. ත්‍රත්තුපායාස විමංශා සමන්නාගතෝ හෝති. පිරිසක් එකට වාසය කරනකොට පිරිසට අවශ්‍ය දේවල් මොනවද කියලා හොයලා බලලා කරනවා. මේක හොඳ කාරණාවක්. ඒ වගේම ඒ කටයුතු අලං සංවිධාතු සංවිධානය කිරීමේ හැකියාව තියෙනවා. දැන් බලන්න මේකෙදි පැහැදිලි කරන්නේ දැන් අපි ගත්තාම එකට වාසය කරන භික්ෂුන් වහන්සේලා විදිහට ඒ කටයුතු එක එක අවස්ථාවලදී අපිට එක එක දේවල් යෙදෙනවා. දැන් ගත්තොත් එimhe දැන් ස්වාමීන් වහන්සේලාගේ පැත්තෙන් ගත්තාම දැන් උපසම්පදා පින්කමක් කියමුකෝ. දැන් උපසම්පදා පින්කම කියලා කියන්නේ මේ බුද්ධ ශාසනයේ මහත් වූ කටයුත්තක්. දැන් කුදු මහත් කටයුතු කියලානේ කියන්නේ. මහත්ම කටයුත්තක්. යම් භික්ෂුන් වහන්සේ නමක් සාමණේර භාවයෙන් මුදවලා උතුම් සීලයක පිහිටනවා නම් ඒ ප්‍රාතිමෝක්ෂ සංවර සීලයේ ශික්ෂාපද 227ක් ඇතුළු ශික්ෂාපදවල හික්මෙන එකට උපසම්පදා සීල කියලා කියනවා. එතකොට මේ කටයුත්තේදී භික්ෂුන් වහන්සේලා විදිහට ලොකු වගකීමක් කටයුත්තක් පැවරෙනවා. ඒ උපසම්පදා පිහිටවන්න කර්ම වාක්‍ය කියන්න තියෙනවා. ඒ කටයුතු වලට සම්බන්ධ වෙන්න තියෙන ඒ ධර්ම විනය උගන්වන්න තියෙනවා. එතකොට මේ විදිහට ඒ කටයුතු වල යෙදෙනවා. අපෝපකාර කරනවා. දැන් උපසම්පදා පින්කමක් කොහොමද කරන්න කියලා ඒක සංවිධානය කරනවා. මනා ලෙස. අපි කියමු පැවිදි පින්කමක් වෙනවා කියලා. ඒ පැවිදි පින්කම සංවිධානය කරනවා. බලන්න දැන් මේ බුදුරජාණන් වහන්සේ දැන් මේ කාරණය දැන් අද සමාජයේ කතා කරනවනේ කලමනාකරණය කියලා. දැන් අද රැකියා ස්ථානවල වෙනමම වෘත්තීය විදියට කලමනාකාර ධූරය දරනවනේ.
ඒ රැකියාවේ ප්‍රධාන කෙනෙක් කියන්නේ ඕනම ආයතනයක. ඒ ආයතනයේ කළමනාකරණය. ඒ කළමනාකරුවා තමයි ඒ කටයුතු ක්‍රමවත් කරගෙන යන්නේ. ඒ වගේ අපි ඕනම කටයුත්තක් කරනකොට අපි සංවිධානය කිරීමේ හැකියාව තියෙනවා. එතකොට භික්ෂුවටත් යමක් කිරීමේ සංවිධානාත්මක හැකියාව දැන් බුදුන්සේ අගය කළ තියෙන්නේ. දැන් ඔබ දැන් මේ පින්වතුන්ගේ ගෙවල් වල ගෙදර දොරේ නොඑක් පින්කම් ඇති වෙනවා. සමහරට මංගල උත්සව ඇති වෙනවා. සමහරට අවමංගල උත්සවත් යෙදෙන අවස්ථා එනවා. ඒකම දානමය පින්කම, පිරිත් පින්කම්, ඒ වගේ පින්කම් යෙදෙනවා. එතකොට ගෙදර ඉන්න පිරිස මේ පින්කම හොඳට සංවිධානය කරලා තිබුණොත් එතකොට ඒ සංවිධානය ඒක හැම දිනාගේම ප්‍රියභාවය ඇති වෙන්නේ නැද්ද? ඇති වෙනවා. එකිනෙකා කෙරේ ගෞරවයක් ඇති වෙනවා. දැන් හිතන්න දැන් මේ පින්වතුන්ලට දැන් ඔබලගේ ජීවිතය තුළ මොන හරි ගෙදර පින්කමක් හෝ වේවා මොකක් හරි කටයුත්තක් තියෙනවා. ඒකට දැන් ඥාතීන් එනවා. ගමේ අය අසල්වැසියන් එනවා. ඒ කටයුත්තේදී ඒක අසාර්ථක වෙලා නම් ඒ පින්කම අසාර්ථක නම් ඒගොල්ලොන්ගේ ප්‍රියභාවයක් උපදීද? ප්‍රියභාවයක් උපදින්නේ නැත. ප්‍රියභාවයක් උපදින්නේ ගෞරවයක් ඇති වෙන්නේ. අයියෝ මේක සංවිධානය කළ දුන්න හරියට තිබුණේ නෑනේ. නමුත් ඒක ලස්සනට යමක් සංවිධානය කරොත් ඒක එකිනෙකා කෙරේ ප්‍රියභාවය පිණිස ඒක පවතිනවා. ඒ වගේ මේ බුද්ධ ශාසනය තුල ඒ වගේ මේ දක්ෂ වෙලා අනලස නොවි මේකත් තව හොඳ ලස්සන කාරණයක් පැහැදිලි කරනවා. ත්‍රාත්තුපාය විමර්ශාය සමන්නාගතු විමසලා බලලා කටයුතු කරනවා. දැන් ඒකත් හොඳ කාරණයක්. දැන් මේ විදිහට හිතන්න දැන් ඔන්න හදිස්සිය අපි අතර කෙනෙක් අසනීප වෙන එක පාට. දැන් මෙහෙම අසනීප වුණාම ඔක්කොම මොකද කරන්නේ මේ වෙලාවේදී ඔක්කොම අර ලෙඩා ළඟට එකතු වෙනවා. නමුත් මෙතෙන්දී නුවණ තියන අය කල්පනා කරන දැන් හදිස්සි දැන් අසනීපයක් කරදරයක් වෙච්ච වෙලාවක එක පාට දැන් අපි හිතමුකෝ මෙහෙම මේ මොකක් හරි වාහනයක හැපිලා මොකක් හරි අනතුරක් ක්‍රියානතුරක් වුණා කියමුකෝ. යම් පුද්ගලයෙක් රියානතුරකට ලක් වුණා. ඒ අනතුරු වෙච්ච වෙලාවේදී දැන් පිරිස මොකද කරන්නේ? එක පාට පිරිස වට වෙනවා. ඔතනින් කල්පනා කරනවා දැන් මේ වෙලාවේ කළ යුත්තේ කොමක්ද? ඉක්මනටම ගිලන් රථයකට එක කතා කරන්න ඕනේ. එක වාහනයකට කතා කරන්න ඕනේ. ඒ වාහනයකට කතා කළා ඔහුව රෝහලකට ගෙන යන්න ඔහුට ප්‍රතිකාර කරන්න ආන්නේ ඒ වැඩ පිළිවෙල කල්පනා කර යුතුයි. ඒ අවස්ථාවට උචිත විදිහට කල්පනා කරලා වැඩ කරන්න. දැන් මෙහෙම හිතන්නකෝ දැන් ඔන්න අපි පොතක් කියෝ ඉන්නවා රාත්‍රී පොතක් කියෝ ඉන්නවා කියමුකෝ විදුලි ආලෝකයේ එකපාරටම විදුලිය එන හිටිනවා. ඔය වෙලාවේදී කල්පනා කරනවා දැන් මේ වෙලාවේ තියෙන ඉටිපන්දමක් හරි තියෙනවා නම් ආලෝකය දෙන්න තියෙනවා නම් අන්නේ අවස්ථාවේදී ඒ තැනට සුදුසු විදිහට උපායශීලීව කල්පනා කරනවා. විමසලා හොයලා බලලා කටයුතු කරනවා. දැන් භික්ෂුන් වහන්සේලාගේ අවශ්‍යතා එක අවශ්‍යතා එනවා. සිවුරු පිරිකර බෙහෙත් ගිලන්පස අවශ්‍යතා එනවා. එතකොට මේ ස්වාමීන් වහන්සේලාගේ අවශ්‍යතා සපයනවා. ඔබ දැන් රැකියා කරන තැනක ප්‍රධානියෙක් නම් සේවකින්ගේ අවශ්‍යතා මොනවද කියලා හොයලා බලලා කටයුතු කරනවා. ආයතන පරිපාලනය ක්‍රමවත් කරනවා. එතකොට ඒ ආයතනයක යම් ප්‍රධානියා එක්ක ඒ සේවක පිරිස අතර මනා පරිපාලනයක් තිබුණොත් මනා කළමනාකරණයක් තිබුණොත් ඒ ආයතනය එක දියුණු වෙලා යනවා. ඒ ආයතනෙ පිරිහින්නේ. එහෙනම් භාග්‍යතුන් වහන්සේ පිරිනුවම් පාලා
අවුරුදු 2600ක් ගිය තැනත් අද මේ කතා කරන කළමනාකරණය ගැන එක කොයිතරම් සුන්දර දෙයක්ද. මේට අවුරුදු 2600කට කලින් මේ බුදුරජාණන් මේක පැහැදිලි කළේ. එහෙනම් අපි කරන කටයුත්තකදී ආයතනයක හුවා යම් ස්ථානයක කළමනාකරණය මනා සංවිධානාත්මය ඒ සංවිධානය ප්‍රියභාවය තියෙනවා. දැන් ඔබ රැකියා කරන ආයතනය ගැන ඔබට අභිමානයක් ඇති වෙනවනේ. අපේ ආයතනය හොඳ ආයතනයක්. දැන් සමහර අය කැමති තමන්ගේ ආයතනයේ ලෝකයේ හොඳම පිළිගන්න තැන බවට පත් කරන්න. එතකොට ඔබ රැකියා කරන සේවකයෙක් විදියට අපි හොඳ තැනක රස්සාව කරන්නේ. අපි කරන ආයතනයේ බොහොම හොඳ සංවිධානාත්මක තැනක්. මනාකොට සේවකයෝ හසුරනවා. හැම පැත්තකම ක්‍රමවත්ව තියෙනවා. හැම අංශයක් කෙරෙහිම දැන් ඇඟලුම් කර්මාන්ත ශාලාවක් ගත්තොත් ඔබ ඇඟලුම් කර්මාන්ත ශාලාවක ප්‍රධාන කෙනෙක් නම් ඔබ ඒ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ ඒ නිෂ්පාදනාංශය, ඒ නිමවුම් අංශය, ඒ වගේම ඒ සේවක පැත්ත, ඒ එක පැති තියෙනවනේ ඒ කර්මාන්ත ශාලාව තුළ. එතකොට ඒ හැම අංශයකම ක්‍රමවත් විදිහට සංවිධානාත්මක විදිහට පවතිනවා නම් ඒ ඉන්න සේවකයෝ අතර ඒ පිරිස අතර ප්‍රියභාවයක් ඇති වෙනවා. ඒ පිරිස අතර සමගිය පිණිස ඒක හේතු වෙනවා. ඉතින් මේකෙදි දැන් බලන්න මේ බුදුරජාණන් භික්ෂුන් වහන්සේලා මුල් කරගෙන මේ දේශනාව කරන්නේ. ඒකට අපිට කොච්චර උපකාරණද මේ ප්‍රායෝගික ජීවිතයේදී. ඒකට මේ විදිහට එකිනෙකා කෙරෙහි ප්‍රියභාවය පිණිස, ගෞරවය පිණිස, ඒකීය භාවය පිණිස මේක ඔබට හේතු වෙනවා. ඊළඟට බුදුරජාණන් දේශනා කරනවා පුණජපරම් භික්ඛවේ භික්ඛු පින්වත් මහණෙනි ධම්මකාමෝ හෝති ධර්මයට කැමති වෙනවා. පිය සමුදාහාරෝ ධර්මයට කැමති වෙනවා. අභිධම්මේ අභිවිනී උලාර පාමුජ්ජ ධර්මයෙන් සතුටු වෙනවා. ආන්නේ ඒකී භාවයේ ප්‍රිය භාවය සමගිය පිණිස හේතු වෙනවා. දැන් මේ ලෝකේ ධර්මයට කැමති අය අඩුයිනේ. අධර්මයට කැමති. නමුත් මේ අතර අපි ධර්මයට කැමති යම් පිරිසක් ඉන්නවා නම් ධර්මයෙන් සතුටු වෙනවා නම් මේ අභිධර්මයේ අභිවිනය පිළිබඳ ප්‍රමුඛභාවය තියෙනවා නම් ඒක එකිනෙකා කෙරෙහි ප්‍රියභාවය ඇති වෙනවාමයි. ඒක ඇති නොවී තියන්නේ ධර්මයට තියෙන කැමැත්ත, ධර්මයට තියෙන ආසාව, ධර්මයෙන්මයි අපි සතුටු වෙන්න ඕනේ. ධර්මයේ ප්‍රායෝගික ජීවිතයට ගලපගෙන ධර්මයෙන් ප්‍රමිතභාවය ඇති වෙනකොට තමන් තුළ සතුටක් උපදිනවා. ඒ ප්‍රීතිය සමාධිය පිණිස හේතු වෙනවා. ඒ සමාධිය ප්‍රඥාව පිණිස අපිට හේතු වෙනවා. ඊළඟ කාරණේදී බුදුන්සේ දේශනා කරනවා ආරද්ධ විරියෝ විහෙරති. ආරද්ධ වීරිය අකුසල ධර්ම ප්‍රහාණය කරන්න කුසල් උපදවා ගන්න. දැන් වීරියෙන් තමයි මේක කරන්න කළ යුත්තේ. දැන් ධර්ම මාර්ගයේ හැසිරෙනවා කියන එක ලේසි කටයුත්තක් නෙමෙයි. අකුසල් වෙනවා. නොයෙක් අකුසල් වෙනවා. දැන් බලන්න දැන් ඔබ මේ දැන් යම් කෙනෙක් ඉන්නවා දන් දෙන්නේ, සිල් රකින්නේ, භාවනා කරන්නේ. තමන් තුළ කුසලයක් තියෙනවා. නමුත් ඒ කුසලයේ උපදවා ගැනීම හැකියාව ඔබ සතුයි. නූපන් කුසල් උපදවා ගන්න ඔබ දක්ෂ වෙන්න ඕනි. නෑ මසුරු කෙනෙක් ඉන්නවා නම් ඔහු උපතින්ම මසුරුයි. නමුත් ඔහුට ධර්මයේ ලැබුණොත් ඒ මසුරුකම අත්හරිනවා. දැන් බලන්න සාරිපුත්ත මහරහතන් වහන්සේගේ මෑණියෝ මිත්‍යා දෘෂ්ටික කාන්තාවක්. සාරිපුත්ත මහරහතන් වහන්සේ පිරිනුවම් පාණ්ඩ කිට්ටු කරලා බැලුවා මගේ ආයුෂ කොහොමද කියලා. ආයුෂ අඩුයි. නමුත් අම්මා තාම මිත්‍යා දෘෂ්ටිකයි. එතකොට ඒ අම්මා ධර්මයට ගන්න ඕන නිසා සාරිපුත්ත මහරහතන් වහන්සේ ගෙදෙට්ට වැඩියා. සාරිබෙම්ණිය ගෙදෙට්ට.
ඒ වැඩලා ගෙදර ඉඳලා ඒ බැමිණියට ධර්මය දේශනා කළා. ඒ බැමිණිය ඒ මිත්‍යා දෘෂ්ටින් අතමුදව ගත්තා. එතකොට ඒ බැමිණිය ඒ ධර්මයේ මාර්ගයට පැමිණිලා සෝතාපන්න ඵලයටපත් වුණා. ඒ සියලු ධනස්කන්ධය බුද්ධ ශාසනය වෙනින් යොමු කළා. එතකොට ඔහු ඇය මසුරුකමින් දුරුුණේ ඒ නූපන් කුසලයේ තමන්ට උපදවා ගත්තා. කාල්‍ය මිතුරන්ගේ උපකාරයෙන්. ඒ වගේ අපි උපතින්ම අපිට අකුසල් තියෙනවා. නමුත් මේ ධර්මය අහලා ධර්මයට හිත පැහැදුනට පස්සේ ඔහු ඒ මසුරු බව අත්හැරලා යම් කෙනෙක් අකුසල් කර හිටියනම් ඒවා අතහරින්න වීරියක් ගන්නවා. කුසල් උපදව ගන්න වීරියක් ගන්නවා. එතකොට බලන්න මේ සතර සම්‍යක් ප්‍රදාන වීරිය මෙතෙන්ද විස්තර කරන්නේ. මේ විදිහට බුදුන් දේශනා කරනවා දල්ල පරක්කම අනික්කිත දුරු අත් නොහරින වීරිය දැඩි වූ වීරියක් තියෙන්න ඕන කියනවා. ලොකු උත්සාහයක් කැපවීමක්. මොකද මේ අපිට මේ ධර්ම මාර්ගයේ ගමන් කරනකොට නොයෙක් කරදර නොයෙක් බාධා නොයෙක් පීඩා එනවා. බාධක එනවා. ඒ බාධක මැද අභියෝග ජයගෙන උත්සාහයෙන් වීරියෙන් යන්න ඕනේ. ආරභත නික්කමත යොංජත බුද්ධ ශාසනය. වීරිය කරන්න කියනවා. යෙදෙන්න කියන බුද්ධ ශාසනය. මේ මාර සේනාව පරාජය කරන්න. යෝ ඉමස්මින් ධම්මිනී අප්පමත්තෝ විහිස්සති. අප්‍රමාදී ධර්මයේ හැසිරෙන්නේ. පහය ජාති සංසාරං දුක්ඛං සන්තං කටති. මේ ඉපදෙන මරණ සසරින් සාධාරණවත් විදින්න කියනවා. එතකොට මේ බලන්න මේ බුදුරජාණන්ගේ අවවාද අනුශාසනාව. මේ විදිහට වීරියෙන් යුක්තව උත්සාහයෙන් යුක්තව කැපවීමෙන් යුක්තව අකුසල් ප්‍රහාණය කර කර කුසල් උපදවා මෙයා වාසය කරනවා. නූපන් කුසල් උපදවා ගන්න වීරිය දරනවා. නූපන් අකුසල් ආය නොපිදෙන්න වීරිය කරනවා. උපන් කුසල් වැඩි දියුණු කරගන්න වීරිය කරගන්නවා. උපන් අකුසල් ප්‍රහාණය කරන්න වීරිය ගන්නවා. එතකොට අපි තුල තියෙන යම් අකුසලයක් ප්‍රහාණය කර මේ විදිහට මේ වීරිය කරන්නේ උඩුගම් බලා යන ගමනක්නේ. ගඟක ඉහළට යන්න හරි අමාරුයි. පහළට යන එක ලේසි. සැඩ පහරට අහුවිලා යනවා. එතකොට අපි නිරායාසයෙන්ම සැඩ පහර යන පිරිසක්. සැඩ පහර යන්න අපිට මොකුත් වීරියක් උත්සාහයක් ඕනේ නැහැ. නිකම්ම සැඩ පහර යනවා. දැන් ගලාගෙන යන ගඟට මොන හරි දර කෑල්ලක් දැම්මම ගඟේ පහළට ගලාගෙන යනවනේ. කිසි උත්සාහයක් නැතුව. නමුත් ගඟේ උඩට යන්න උඩට පීනන්න බොහොම අමාරුයි. ඒ වගේ තමයි මේ ධර්ම මාර්ගය. උත්සාහයෙන් වීරියෙන් කැපකිරීමෙන් මත තමයි අතීතයේ යම් කුල පුත්‍රයෝ බුද්ධ ශාසනයේ දියුණුවක් ලැබුවා නම් වර්තමානයේත් අනාගතයේත් එහෙමයි. ඒ වගේම ගිහි පින්වුතුන් වශයෙන් ඔබ සියලු දෙනාටම ඔබ යම් රැකියාවෙන් යම් දියුණුවක් ලැබුවා නම් අධ්‍යාපනයෙන් යම් දියුණුවක් ලැබුවා නම් ඒ වගේම වෙන ගෙදර දොරේ යම් කටයුත්තකින් යම් දියුණුවක් ලැබුවා නම් ඒ ඔබ කරන උත්සාහය වීරිය කැපවීම ප්‍රතිඵලය මත. එහෙනම් ඒක ලෞකික පැත්තටත් ඒ වගේ නම් ලෝකෝත්තර පැත්තටත් ඒ වගේ වීරියක් ඕනි. ඒ වීරියෙන් උත්සාහයෙන් තමයි ඒ නිකලෙස් මුනිවරු බිහි වුණේ. දිවාරය අප්‍රමාදී වෙලා විහිස වෙලා මහන්සි වෙලා කැපකිරීමෙන් කටයුතු කරපු නිසා. එහෙනම් යම් කෙනෙක් මේ වීරිය තුල වාසය කරනවා නම් වීරියෙන් උත්සාහයෙන් කැපවීමෙන් වාසය කරනවා නම් ඒක එකිනෙකා කෙරේ ප්‍රියභාවය උපදිනවා. ගෞරවය පිණිස උපදිනවා. විවාද නොකිරීම පිණිස ඒකී භාවයේ පිණිස මේක හේතු වෙනවා. ඊළඟ කාරණේදී බුදුරජාණන් දේශනා කරනවා පුණ්‍යච පරම් බික්ඛු සන්තුට්ඨෝ හෝති. සතුටු වෙනවා. භික්ෂුව මොනවද සතුටු වෙන්නේ? ඊතරීතර චීවර පිණ්ඩපාත සේනාසන ගිලානපච්චේ බීසජ්ජ පරික්කාරාණං. ලද සිවුරෙන් සතුටු වෙනවා. ලද පිණ්ඩපාතයෙන් සතුටු වෙනවා.
ලද සේනාසනයෙන් සතුටු වෙනවා. ගිලන්පස වලින් සතුටු වෙනවා. එතන මේ විදිහට චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස සිව්පසයෙන් සතුටු වෙනවා. එතකොට මේ සතුටු වීම එකිනෙකා කෙරෙහි ප්‍රියභාවය පිණිස, ගෞරවය පිණිස, සමගිය පිණිස ඒක හේතු වෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ වදාලා දැන් ඒ කාලේ ස්වාමීන් වහන්සේලා චාරිකායේ වඩිනකොට සිවුරු පොදි බැඳගෙන හිසේ තියාගෙන වඩිනවා. භාග්‍යවතුන් වහන්සේ දකින්නවා. මොකද්ද කියලා අහනවා. සමහර සිවුරු ගොඩාක් තියාගෙන වේයෝ මීයෝ ආදී සතුන්ගෙන් හානි වෙනවා. එලාදී බුදුහන්සේ අනුදැන වදාලා භික්ෂුවකට දෙපොට සිවුර, තනිපොට සිවුර, අන්දනිය තුන් සිවුර. එතකොට ඒක භික්ෂුවකට හරි පහසුවක්. ගමනක් වඩිනකොට. දැන් සාමාන්‍ය ඔබට ගමනක් බිමනක් යන්න වෙනකොට ඔබට ගොඩාක් ඇඳුම් තියෙනවා. ගොඩාක් දේවල් තියෙනවා. ඒක සමහරට බාධාවක් වෙන්න පුළුවන්. දැන් බලන්න පුතාන්තේ මේ දැන් සමහර විට දැන් කෙනෙක් ඉන්නවා ඇඳුම් ගන්න ඉවරයක් නැහැ. හම්බ කරන හැම මුදලක්ම ඇඳුම් විනිවිදම් කරන්නේ. දැන් සමහර අය අපිත් කතා කරලා තියෙනවා. සමහර අය කියනවා ගන්න සල්ලි වලින් ඔක්කොම වියදම් වෙන්නේ සෙරෙප්පු ගන්න, සපත්තු ගන්න කියනවා. එතකොට නොයෙක් කෙන එනේන විලාසිතා ගන්න පෙළඹෙනවා. එතකොට මේ ගෙදර පිරිස අතර සමගියක් පවතීද? ගෙදරක් බලන්න, නිවසක බලන්න. සමගිය පිණිස පවතින්නේ. ස්වාමියා හම්බ කරනවා බිරිඳ ඇඳුම් වලට නිස්කාරණී මුදල් වියදම් කරනවා. සමහර අනවශ්‍ය විදිහට කෑම බීම බඩකින්න පිපාසය නිවා ගන්න අපි ආහාර ගන්න මුදේ වදාලේ නේව දවාය නමදාය නමණ්ඩනාය. ජවය පිණිස, මදය පිණිස, ඇඟ සැරසීම නෙවෙයිනේ. ප්‍රතිවික්ෂා කළ ආහාර ගන්න. ඒ වගේ දැන් අපි ආහාර පාන අපි ගත යුතුයි. හොඳට කෑම බීම කාලා බීලා සුවසේ හිටිය යුතුයි. දානමාන ආදී පින්කම් කළ යුතුයි. නැත් මේ කියන්නේ අපි ආහාර පාන උනත් ප්‍රමාණවත් තරම් ඒ ලැබෙන දේෙන් අපි සතුටටපත් වෙන්න ඕනි. අපි නොලැබෙන දේවල් ගැන හිත හිතා ඕනවට වඩා නාස්ති කරන්න ගියොත් නොසතුටු වුණොත් ඒක තමන්ට ප්‍රියභාවය ගෞරවය පිණිස පවතින්නේ. බෙහෙත් එහෙමයි. අපිට අවශ්‍ය විදිහට අපි සුදුසු විදිහට අපි ගිලන් වුණාම ඒ බෙහෙත් අපි කරගත යුතුයි. බුදුරජාණන්සේ ගිලන් උපස්ථානිය අනුදැන වදාරලා තියෙනවා. ඒක ඒකාන්තයෙන්ම අපි අවශ්‍ය විදිහට පිළියම් කළ යුතුයි. ඒකෙන් අපි අවශ්‍ය දේ අපි සතුටු විය යුතුයි. බෙහෙත් ගිලන්පස ඒවෙන් අපි සතුටු වෙලා වාසය කරනවා. එතකොට මේ විදිහට මේ සතුටු වෙලා වාසය කරනකොට අපි අතර ප්‍රියභාවයේ සමගිය පිණිස වාද නොවීම පිණිස අපිට ඒක හේතු වෙනවා. ඊළඟ කාරණේ විදිහට බුදුරජාණන් දේශනා කරනවා සතිමා හෝති සිහිය පරමේන සති නේපක්කින සමන්නාගතෝ. සිහියෙන් යුක්තව වාසය කරනවා චිර කතම්පි චිර භාසිතම්පි. පෙර කළ දේවල් කියපු දේවල් සිහි කරනවා සාරිතානුස්සරිතා. මේ සිහිය කියන එක බුදුරජාණන් වහන්සේ වදාළේ කායානුපස්සනාව තුළ සිහි පිටව ගන්න. වේදනානුපස්සනාව තුළ සිහි පිටව ගන්න. චිත්තානුපස්සනාව තුළ සිහි පිටව ගන්න. ධම්මානුපස්සනාව තුළ සිහිය පිටව ගන්න. එතකොට මේ සතර සතිපට්ඨානය ගැන සතර සතිපට්ඨානය තුළ සිහිය පිටවගෙන වාසය කරනවා නම් ඒ කෙනා ධර්මීය පුරුදු කරන කෙනෙක්. අපි සිහිය පිටවන යුත්තේ කායानुපස්සනාව කෙරෙහි. එතකොට කය ගැන සිහිය පිටව ගන්න විදිහ බුදුන්සේ කායानुපස්සන විස්තර කරනවා. ඒ වගේ විඳීම් ගැන, සැප දුක් උපේක්ෂා විඳීම් ගැන, සිතේ ස්වභාවය ගැන, ඒ වගේම ධම්මානුපස්සන ගැන කරුණු විස්තර කරනවා. මේ විදිහට සිහිය පිහිටුවාගෙන වාසය කරනවා. අපිට ඒ කරන දේවල් හැම කටයුත්තකම සිහියෙන් කරොත් ඒක සම්මා සතිය බවට පත් වෙනවා. මිච්ඡා සතිය කියලාත් එකක් ලෝකේ තියෙනවා. ඒ මිච්ඡා සතිය තමයි යම් කෙනෙක් සම්මා සමාධිය බවට පත් කරගන්නේ. නේ
නොයෙක් විදිහට දැන් අපිට සාමාන්‍ය විදිහට දැන් සමහර කටයුතු කරනකොට සිහිය නැහැ කියලා අපි අහනවනේ. සිහිය කියන එක සිහි නුවණ කියන එක අපි තුල දියුණු කරපු යුතු දෙයක්. අපි කරන්න කියන හැම දෙයක්ම සිහියෙන් අපි කතා කරන සිහියෙන් කතා කළ යුතුයි. ඒ සිහිය කියලා කියන්නේ සතිය කියලා කියන්නේ මේක නිවනට උපකාර වෙන එකක්. ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්මා සතිය කියලා හඳුන්වන්නේ ඒක. ඒ සම්මා සතිය තමයි සම්මා සමාධියට යන්න උපකාර වෙන්නේ. සමාධි පරිස්කාරණේ. එතකොට මේ විදිහට සම්මා සතිය අපි තුල ප්‍රියභාවය පිළිබඳ ගෞරවය පිණිස ඒකීය භාවය පිණිස අපිට ඒක හේතු වෙනවා. ඊළඟ කාර්යය බුදුන්සේ දේශනා කරනවා පඤ්ඤවා හෝති උද්‍යත්ත ගාමිනියා පඤ්ඤාය ප්‍රඥාව. මේකෙදි පැහැදිලි කරනවා පංච උපාදානස්කන්ධයේ හට ගැනීම උද්‍යව්‍ය දැකීම. අරියායි නිබ්බේධිකාය සම්මා දුක්ඛක්ඛය ගාමිනියාය. ඊළඟ පංච උපාදානස්කන්ධය පිළිබඳ අවබෝධයම කලකිරීම. එතකොට මේ විදිහට මේ පංච උපාදානස්කන්ධ හට ගැනීම නැතිවීම උද්‍යව්‍ය දකින්න කියන්නේ ඒක. මෙයයි රූපය, මෙයයි රූපේ හට ගැනීම, මෙයයි වේදනා, මෙයයි වේදනාවේ නැතිවීම, මෙයයි සංඥාව, මෙයයි සංඥාව නිරුද්ධ වීම, මෙයයි සංස්කාර, මෙයයි සංස්කාර නිරුද්ධ වීම, මෙයයි විඥානය, මෙයයි විඥානය නිරුද්ධ වීම. නේද පංච උපාදානස්කන්ධය පිරිසිඳ අවබෝධ කරනවා. දැන් රූපය විදහන නුවණින් බලන රූපය අනිත්‍යයි. දුක් දෙයක්, gaduwak. මේ රූපය කියන්නේ හුලක්. මේක අනුන්ට අයිති දෙයක්. මේක පීඩාවක්, ආබාධයක්, ශූන්‍ය දෙයක්, අනාත්ම දෙයක් කියලා මේ විදිහට මේ රූපය ගැන බලනවා. වේදනාව විදිහට මේක අනිත්‍ය දෙයක්, දුක් දෙයක්, gaduwak, හුලක් මේ විදිහට මේ වේදනාව කෙරෙහි බලනවා. සංඥාව කෙරෙහි තර විදිහට බලනවා. සංස්කාර විදිහටත් බලනවා. විඥානයේ ඒ විදිහට බලනවා. එහෙම බලන්න රූපය පිටිසිඳ දකින්නවා. දැන් බලන්න මේ ප්‍රඥාව කියන එක ප්‍රඥා කියන්නේ ශ්‍රේෂ්ඨ දෙයක්. දැන් බලන්න බෝසතාණන් වහන්සේ කාලේ මුළු බෝසත් චරිතය පුරාට මේ ප්‍රඥාව තිබුණා. ඒ ප්‍රඥාව නෙමෙයි දියුණු කරලා ගත්තේ. අපිට මේ ප්‍රඥාව බෙහෙවින් උපකාර වෙනවා. මේ ප්‍රඥාව කියන්නේ මනුස්සයට තියෙන ශ්‍රේෂ්ඨ මාණික්කයක්. ප්‍රඥාවෙන් අග්‍රේසුණී සාරිපුත්ත මහ රහතන් වහන්සේ. දැන් බුදුරජාණන් වහන්සේගේ තියෙන මේ ප්‍රඥාව හරි පුදුමයි. දැන් බලන්න දැන් බෝසතාණන් වහන්සේ ඒ කාලේ වඳුරන් 84000කට නායකයෙක් වෙලා හිටියා. ගඟක් ගන්තෙරේ දැන් වාසය කරනවා. දැන් මේ ගන්තෙරේ වාසය කරනකොට මේ ඒ ළඟ තියෙන ගඟේ මේ රතු පාට ගෙඩි තියෙන ජම්බු ගහක් වගේ ගහට තමයි හැමදාම ගෙඩි කන්න එන්නේ. ඔය ගන්තරේ ඔය ගහේ ඉන්නකොට නිතර ඔය ගඟ ළඟ ඉනවා කිඹුලෙක් එනවා. නේ නිතර ඔය කිඹුල දැන් ගඟ ළඟ ඉන්නවා දැන් මේ වඳුරට පේනවා. ඉතින් මෙහෙම නිතර මුණ ගැහෙන මේ වඳුරයි කිඹුලයි. මේ වානර ජාතකයේ මේක විස්තර කරන්නේ. දැන් මොකද කරන්නේ මේ කාලේ කෙනෙකුට හිතවත් වෙනවා මේ දෙන්නා. කිඹුලා කියනවා යාළුවේ මේ ඔබේ අංකු මාත් එක්ක අපේ ගෙවල් පැත්තේ ගිහිල්ලා එන්න. අපේ බිසව හරි කැමැත්තෙන් ඉන්නේ ඔබතුමාව දකින්න කියලා දැන් කියනවා මේ කවුද කියන්නේ මේ කිඹුලා කියන්නේ. දැන් වඳුරට කියනවා. ඒ පාර වඳුර අහනවා මම කොහොමද යන්නේ? ඔබත් එක්ක යන්නේ කොහොමද? අයියෝ යාළුවෝ ඒක සුළු දෙයක් නේ. මගේ පිටට ගොඩ වෙන්න කොට යන්න පුළුවන් කියලා. දැන් මේ වෙලාවේදී බෝසතාණන් දැන් මේ බෝසතාණන් වහන්සේ මේ ඉන්නේ. වඳුරු කුලේ ඉපදිලා. දැන් මොකද කල්පනා කරේ දැන් වඳුරා මොකද කරේ මේ කිඹුලගේ පිටට නැග්ගා. දැන් මේ කිඹුල් දේවිය බලන්න මේ යන්නේ. දැන් මොකද කරේ දැන් කිඹුලා මෙහෙම යනකොට අතරමඟදී මේ ගඟ මැදදී කිඹුලා ටික පාත් වෙන්න ගත්තා. දැන් බලන්න දැන් මේ වෙලාවේදී දැන් සාමාන්‍ය කෙනෙක් නම් දැන් ගඟ මැදදී ගඟෙන් එහා පැත්තට යන්නත් බෑ මෙහා පැත්තට යන්නත් බෑ. ගඟ අතර මැදදී කිඹුලා දැන්
පාත් වෙනවා. ඇහුවා මේ මොකද මේ පාත් වෙන්නේ කියලා. එතකොට කිඹුලා කියනවා මේ අපේ දේවිය ඔබතුමාගේ මේ හදවත කණ්ඩ කැමැත්තෙන් ඉන්නේ. මේ හදවත කණ්ඩ තමයි දැන් මේ කිඹුලා විනාශ කරන්න තමයි මේව කරන්නේ. දැන් බලන්න මේ වෙලාවෙදී දැන් සාමාන්‍ය කෙනෙක් නම් තැති ගන්නවනේ. දැන් මොකුත් කරන්න වෙලාවක් ඇත්තෙම නෑ. ඒ සැනින්ම මේ වඳුරට ඥානයක් පහළ වෙන මොකද්ද? අයියෝ යාළුවා මට ඕක කලින් කියන්න එපා. මම සාමාන්‍යයෙන් ගමනක් යනකොට හදවත අරගෙන යන්නේ. හදවත මං අර ගහේ තියලා යන්නේ. කියලා අර ගහ පෙන්නුවා. අර අතපාට අර ගහේ තියෙන්නේ හදවත කියලා. ඇයි මට ඕක කලින් කියන්න එපා කියලා කිව්වා. ඉන්නේ කිව්වා අනේ යාළුවා අපේ දේවිය දොළ දුකින් ඉන්නේ හදවත කණ්ඩ ආසාවෙන් ඉන්නේ කියලා. ඊට පස්සේ කිව්වා එහෙනම් ආයෙ ගේන්න කියලා. මොකද කරේ? ආයෙ හපවුව ආවා. ආයෙ හපවෙනවත් එක්කම අර වඳුර ගහට පැන්නා. බලන්න එතකොට මේ වෙලාවේදී අර ප්‍රඥාව පහළ වුණ විදිය බෝසතාණන් වහන්සේට. එතකොට බලන්න දැන් ඒකෙදි දේශනා කරනවා බෝසතාණන් වහන්සේ වඳුර වෙලා හිටියේ අර කිඹුල වෙලා හිටියේ චින්චමානිකාව කියනවා. මන්න සසරේ එන විදිය. එතකොට මේ බෝසතාණන් වහන්සේගේ ප්‍රඥාව හරි පුදුමයි. දැන් සුනක ජාතකයේදී රජතුමාගේ හං බල්ලු ටික ඔක්කොම කනවනේ. එතකොට රජතුමා මොකද කරේ? සියලු බල්ලු මරන්න තීරණය කළා. අන්තිමට බෝසත් සුනකයා මොකද කරේ? 87000කට නායක වෙලා හිටියා. මේ දැන් බල්ලු හැමතැනම මරාගෙන යනවා. ඉතින් දැන් මේ බෝසත් සුනකයා රජුරු හම්බෙන්න ගියා. ඇයි රජතුමනි මේ බල්ලෝ මරන්නේ කියලා ඇහුවා. ඊළඟට මේ බල්ලෝ මගේ සම්පට කාලා වාහනේ සම් කාලා. නෑ රජතුමනි මේක වෙන්න බෑ කියලා මොකද කරේ? මේ රජවාසරේ ඉන්න බල්ලෝ තමයි මේ කාලා තින්නේ කියලා කිව්වා. එහෙනම් කොහොමද කියලා දැන් මේ මොකද කරේ? මේ බල්ලා මොකද කරේ? මෝරු ගෙනල්ලා රජවාසලේ ඉන්න බල්ලන්ට බොන්න දුන්නා. රජවාසරේ බල්ලෝ මොකද කරේ? ඒ මෝරු කාලා අර හම්පට කැලි වමනේ කළා. ඔප්පුණා මේ රජවාසලේ ඉන්න බල්ලෝ තමයි මේක කාලා තියෙන්නේ. එතකොට බලන්න බෝසත්ණන් වහන්සේ තුළ තියෙන ප්‍රඥාව. අර විශාල පිරිසකට ආරක්ෂා රැකවරණය දුන්නානේ. එතකොට මේ බෝසත්ණන් වහන්සේ තුළ තිබිච්ච මේ ප්‍රඥාන සුළුපටු ප්‍රඥානේ ඒ ජාතක කතා පුරාට මේ ප්‍රඥාව පැහැදිලි වෙනවා. ඒකයි බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයේ පතා ප්‍රඥා පාරමිතා සම්පූර්ණ කළා. පාරමිතා 10ක් සම්පූර්ණ කළා. එකෙන් එක් පාරමිතා තමයි ප්‍රඥා පාරමිතාව. එහෙනම් අපිට මේ ප්‍රඥාව අපි තුලත් මේ ප්‍රඥාව දිනු කරගත්තොත් එකිනෙකා කෙරෙහි ගෞරවය පිණිස එකිනෙකා කෙරෙහි ප්‍රියභාවය පිණිස වාද නොවීම පිණිස සමගිය පිණිස ඒකීය භාවය පිණිස අපිට මේ ප්‍රඥාව හේතු වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ වෙලාවේදී දේශනා කරනවා මේ ඉමේකෝ භික්ඛවේ දස ධම්මා මේ කරුණු 10 සාරාණිය සිහි කරනකොට ප්‍රියභාවය ප්‍රිය කරන ගරු කරන ගෞරවය පිණිස සංඝහය සංග්‍රහය පිණිස අවිවාදාය වාද නොවීම පිණිස ඒකීය භාවය සංවත්තන්ති इति ඒකීය භාවය පිණිස මේක හේතු වෙනවා. ඉතින් අද මේ ශ්‍රවණය කරපු මේ අංගුත්තර නිකාය භණ්ඩන සූත්‍රය අපි හැම දිනාටම මේ කරුණු 10 අපේ ජීවිතයට පුරුදු කරගෙන මේ කරුණු 10 අපේ ජීවිතයට පුරුදු කරගෙන අපටත් මේ ඉපදෙන මරණ සසරෙන් නිදහස් වීම පිණිස උතුම් ධර්මය අවබෝධ වීම පිණිස උතුම් නිවන අවබෝධ වීම පිණිස මේ උතුම් බුද්ධ දේශනාව උපකාර වේවා. සාදු සාදු සාදු. අපි සියලු ලෝක සත්‍යයන් කෙරෙහි අනන්ත වූ මෙසිත පතුරවමු. සියලු දෙනාම ඇස් දෙක පියාගෙන පහසු ඉරියව්වෙන් වාඩි වෙලා අපි සියලු සත්‍යයන් කෙරෙහි මෙසිත පතුරවමු. සාදු සාදු සාදු. මම
වෛර නැත්තෙක් වෙම්මා තරහා නැත්තෙක් වෙම්මා ඊරිසියා නැත්තෙක් වෙම්මා දුක් පීඩා නැත්තෙක් වෙම්මා සුවසේ ජීවත් වෙම්මා සාන්ත සුවයට පත් වෙම්මා මම වෛර නැත්තෙක් වෙම්මා තරහා නැත්තෙක් වෙම්මා ඊරිසියා නැත්තෙක් වෙම්මා දුක් පීඩා නැත්තෙක් වෙම්මා සුවසේ ජීවත් වෙම්මා සාන්ත සුවයට පත් වෙම්මා මම වෛර නැත්තෙක් වෙම්මා තරහා නැත්තෙක් වෙම්මා ඊරිසියා නැත්තෙක් වෙම්මා දුක් පීඩා නැත්තෙක් වෙම්මා සුවසේ ජීවත් වෙම්මා සාන්ත සුවයට පත් වෙම්මා මාමින්ම මේ ගමේ සිටින්නා වූ සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා තරහා නැත්තෝ වෙත්වා ඊරිසියා නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සුවසේ ජීවත් වෙත්වා සාන්ත සුවයට පත් වෙත්වා මාමින්ම මේ නගරයේ සිටින්නා වූ සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා තරහා නැත්තෝ වෙත්වා ඊරිසියා නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සුවසේ ජීවත් වෙත්වා
සාන්ත සුවයට පත්වෙත්වා මාමින්ම මේ පලාතේ සිටින්නා වූ සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා තරහා නැත්තෝ වෙත්වා ඊර්ෂ්‍යා නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සුවසේ ජීවත් වෙත්වා සාන්ත සුවයට පත්වෙත්වා මාමින්ම මේ රටේ සිටින්නා වූ සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා තරහා නැත්තෝ වෙත්වා ඊර්ෂ්‍යා නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සුවසේ ජීවත් වෙත්වා සාන්ත සුවයට පත්වෙත්වා මාමින්ම මේ ලෝකයේ සිටින්නා වූ සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා තරහා නැත්තෝ වෙත්වා ඊර්ෂ්‍යා නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සුවසේ ජීවත් වෙත්වා සාන්ත සුවයට පත්වෙත්වා මාමින්ම උතුරු දිසාවේ සිටින්නා වූද උතුරු අනුදිසාවේ සිටින්නා වූද සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා තරහා නැත්තෝ වෙත්වා ඊර්ෂ්‍යා නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සුවසේ ජීවත් වෙත්වා සාන්ත සුවයට පත්වෙත්වා මාමින්ම දකුණු දිසාවේ සිටින්නා වූද දකුණු අනුදිසාවේ සිටින්නා වූද සියලුම සත්වයෝ
වෛර නැත්තෝ වෙත්වා ඊර්ෂ්‍යා නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සුවසේ ජීවත් වෙත්වා සාන්ත සුවයට පත් වෙත්වා මාමින්ම බටහිර දිසාවේ සිටින්නාවුද බටහිර අනුදිසාවේ සිටින්නාවුද සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා තරහා නැත්තෝ වෙත්වා ඊර්ෂ්‍යා නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සුවසේ ජීවත් වෙත්වා සාන්ත සුවයට පත් වෙත්වා මාමින්ම නැගෙනහිර දිසාවේ සිටින්නාවුද නැගෙනහිර අනුදිසාවේ සිටින්නාවුද සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා තරහා නැත්තෝ වෙත්වා ඊර්ෂ්‍යා නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සුවසේ ජීවත් වෙත්වා සාන්ත සුවයට පත් වෙත්වා මාමින්ම සියලුම සත්වයෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සාදු 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 පුණ්‍යානුමෝදනාව අද දින ශ්‍රද්ධා සතියන්ත සීල භාවනා වැඩසටහනේ උදෑසන ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දරන්නේ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි මහමෙවුනා භාවනා සපුවට සම්බන්ධ පින්වතුන් පිරිසක් විසින් අරමුණ විදිහට සඳහන් කරන සිළු දෙවියන්ට පින් අනුමෝදන් කිරීමත්, කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට පින් අනුමෝදන් කිරීමත්, මේ පරලෝකීය දෙමව්පියන් වන සීලවතී ජයසේකර, තේමිස් වන්නකුආරච්චි, කේච් පියදාස, එල් සෝමාවතී, ඇල්බර්ට් පෙරේරා, සිලිල් වීරවර්ධන, වඩුතන්ත්‍රී ජයරත්න, සේපාල දහනායක, සෝම අයිරංගනී අත්තනායක, වයලට් සිල්වා සහ හැරි මොරෝක යන අයට පින් අනුමෝදන් කිරීමත්, දායකත්වදරු සියලුම පින්තුන්ගේ නමින් නන්නරින් උපකාර කර සියලු දෙනා නමින් මිය පරලෝකීය සියලු ඥාතිට පින් අනුමෝදන් කිරීමත්, සුජීවත්ව සිටින ඥානවතී ගමගේ රංජනී වීරවර්ධන, එස්.කේ. ලීලාවතී සහ පර්ල් මොරෝක යන මව්වරුන් ඇතුළු පවුලේ සියලු දෙනා නිදුක් නිරෝගී සුවපත් භාවයේ පිණිසත්, චරිත්, හරිත්, ලහිරු, දිමුතු, ලස්නි, දොලීත, තිනුලි, උවිඳු, ගජේන්ද්‍ර සහ ඩිමල්ක යන දූ දරුවන්ට සෙත් පැතීම පිණිසත්, දායකත්වදරු නන්නරින් උදව්පකාර කර සියලු දෙනාටත් උතුම් ධර්ම අවබෝධය පිණිසත්, මහමෙවුනා වාසී සියලු ස්වාමීන් වහන්සේලාටත්, අනගාരികා මෑණියන් වහන්සේලාටත්, පැවිදි අපේසක සියලු දරුවන්ටත් පින් අනුමෝදන් කිරීමත්, සද්ධා මාසික ධර්ම දාන සමාජික උතුම් ධර්ම අවබෝධය පිණිසත් අද දවසේ රැස් කරගත්තා වූ සියලු පුණ්‍ය ධර්මයන්, සක්දේන්තු ප්‍රදාන සියලු බ්‍රහ්මකායික දෙවියන්, සුමන සමන් දෙවියන්,
පින් කැමති සැප කැමති සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. සියලු දෙවියන්ගේ ධාර්මික රැකවරණේ ආශිර්වාදයේ ඔබ අප සියලු දෙනාට සලසා දෙත්තා. ඒ සියලු දෙවියන්ටත් උතුම් ධර්ම අවබෝධය පිණිස මේ පින හේතු වේවා. සාදු සාදු සාදු. ඔබ සියලු දෙනා නමින් මිය පරලොව ගිය සීලවතී ජයසේකර, තේමිස් වන්න කුවාරච්චි, කේක් පියදාස, එල්.එච්. සෝමාවතී, ඇල්බර්ට් පෙරේරා, සිරිල් වීරවර්ධන, වඩුතන් තේ ජයරත්න, සේපාල දහනායක, සෝම අයිරංගනී අත්තනායක, වයලට් ද සිල්වා, හැරි මොරවක යන අයටත් දායකත්වරු සියලු දෙනා නමින් මිය පරලොව ගිය සියලු මළගිය ඥාතීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. පරලොව ජීවිත සුඛී සුවපත් භාවයට පත් වේවා. සංසාර දුක නිදහස් වීම පිණිස මේ පින හේතු වේවා. සාදු සාදු සාදු. සුජීවත සිට ඥානවතී ගමගේ රංජනී වීරවර්ධන, එස්.කේ. ලීලාවතී සහ පර්ල් මොරෝක යන මව්වරුන් ඇතුළු ඒ වගේම චරිත්, හරිත්, ලහිරු දිමුතු, ලස්නී දුලිත, තිනුලී උවිඳු, ගජේන්ද්‍ර සහ ඩිමල්ක යන දූ දරුවන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ හැම දිනාම නිදුක් වේවා, නිරෝගී වෙත්වා. කායික සින් සූපත් වේවා, මානසික සින් සූපත් වේවා, දීර්ඝායුෂ ලැබේවා. සුවසේ ජීවිතය ගත කරගන්න වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු මහමෙවුනා වාසී සියලු ස්වාමීන් වහන්සේලාට, අනගාരികා මෑණියන් වහන්සේලාට, පැවිදි අපේසක දරුවන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. නිදුක් වේවා, නිරෝගී වෙත්වා. සුවසේ තුන් ධර්ම අවබෝධයේ පිණිස මේ පින හේතු වේවා. සාදු සාදු සාදු. සද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටමත්, සද්ධා ධර්ම දාන සමාජිකින් සියලු දෙනාටමත් උතුම් ධර්මය අවබෝධ වීම පිණිස මේ පින හේතු වේවා. සාදු සාදු සාදු. ඒ වගේම කොරෝනා වසංගතයෙන් පීඩාවටපත් වී සිටින අසරණේ සිටින සියලු දෙනාම නිදුක් වේවා, නිරෝගී වෙත්වා. කායික මානසික සුවපත් වේවා. සුවසේ ධර්මී හැතෙන්න, සුවසේ පුණ්‍ය ධර්මයන් රැස් කරගන්න මේ පින හේතු වේවා. සාදු සාදු සාදු. ධර්ම ශ්‍රවණය කර ඔබ අප සියලු දෙනාටමත්, අපගේ ගුරු දෙමව්පිය ඥාති හිත මිත්‍රාදීන් ඇතුළු ඒ සියලු දෙනාටමත්, අපට සිව්පසෙන් අප උපකාර කරන සියලු දෙනාටමත් උතුම් ධර්ම අවබෝධයේ පිණිස මේ පින හේතු වේවා. සාදු සාදු සාදු. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ. දැන් අප කෙරෙහි අනුකම්පාවෙන්ම සතියන්ත සීල භාවනා වැඩසටහනට වැඩම කරමින් උතුම් ධර්මානුශාසනාව පවත්වා වදාළ අපගේ පින්වත් ස්වාමින්වයන් වහන්සේ අපි හැමදෙනාම ආදර ගෞරවයෙන් වන්දනමාන කරගනිමු. ස්වාමීනි, අපගේ নমස්කාරය වේවා. උතුම් ධර්ම දානමේ පින්කම සිදු කරගනිමින් මේ මොහොතේ අප රැස් කරගත් මහත්ඵල මහානිසංස උත්තම පුණ්‍ය ධර්මය නොවලහාම අපගේ පින්වත් ස්වාමින්වයන් වහන්සේටත් අනුමෝදන් වේවා. පුණ්‍යානුමෝදනාවෙන් පින්වන්ත මහා සංඝරුවන සුවපත් වේවා. පින්වත් ස්වාමින්වයන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා. සාදු සාදු සාදු. ඉතින් අද දවසේ මේ උතුම් පින්කමේ සදැහැති දායකත්වයේ දරන්නට යෙදෙන ඕස්ට්‍රේලියාවේ සිඩ්නි මහමෙවුනා භාවනා සපුවට සම්බන්ධ ඒ පින්වන්ත හැමදෙනාමත්, පිනැති ඔබ හැමදෙනාමත් අපි තාම දයාවෙන් සිහිපත් කරගන්නවා. ඉතින් අද හවස් වරුවෙත් මේ සීල භාවනා වැඩසටහන ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ, ලක්විරු ගුවන් විදුලිය ඔස්සේ අපි ඔබට සමීප කරගන්නවා. ඉතින් රූපවාහිනිය ආභියසේ වගේම ගුවන් විදුලිය සමීපේ රැඳෙන්න කියලා ඔබට මතක් කරමින් හවස් වරුවේ හමුවීමේ අපේක්ෂා ඇතිව අපි සම්බන්ධතාව දැන් ප්‍රධාන පාලක මැදිරිය වෙත යොමු කරනවා. හැමදිනාටම සම්මා සම්බුදු සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.